Very good morning to you all. Then body announcements කීපයක් තියෙනවා මම මේක ඉස්සෙල්ලම කියලා ඉන්නම්. ඔයගොල්ලෝ සමහරට දැන්ටමත් දැනුවත් පරිදි IBSL එකෙන් plan කරනවා exams තියන්නට ඔක්තෝබර් අන්තිම සතියේ. සහ නොවැම්බර් මැද වෙනකොට A level වලට කලින් රටේ තත්ත්වය අනුව. එහෙම වුණොත් අපිට exams අපි හිතුවට වඩා දැන් දෙසැම්බර් වලින් එහාට යන්නේ නැතුව ඊට මෙපිටින් exams තියෙන වාතාවරණයක් ගොඩනගෙනවා. එහෙම වුණොත් දැන් මම අර day 1 කිව්වා වගේ එතකොට අපි plan කරන්න ඕනේ ඔක්තෝබර් end වලට exam එක තියේ කියන තත්ත්වය යටතේ exam certificate සූදානම් වෙන්න. එක. දෙක තමයි exam applications latent applications හරි අපිට 15 වෙනිදාට කලින් අගෝස්තු 15 තමයි මම හිතන්නේ late තියෙන්නේ. ඒකත් ඊට කලින් අපි ඒ ටික ඉවර කරන්න ඕනේ කියන එකත් ඔයගොල්ලෝ දැනුවත් වෙන්න ඕනේ. ඔයගොල්ලෝ දැන්ටම කළා නැත්නම් late entries තියෙන්නේ අගෝස්තු 15. තුන්වෙනි එක තමයි දැන් අපිට කලින් ෂෙඩියුල් කරා විදිහට නොවැම්බර් මාසයේ අන්තිම වෙනකන් යන්න බැරි නිසා ඔක්තෝබර් මැද විදිහට සෙෂන්ස් ඉවර කරනවා නම් අපිට අමතරව සමහර වෙලාවට ක්ලාසස් කීපයක් 3ක් විතර වගේ ෂෙඩියුල් කරගන්න වේවි. එතකොට ඒකේ එක ක්‍රමයක් හැටියට IBSL එකත් එක්ක කතා කරගත්තේ අපි සතියේ මැද දවසක පැය දෙකක් විතර අපි ක්ලාස් එකක් කරමු කියන අදහසක ඉන්නවා. ඒ මොනොත් බදාද බ්‍රහස්පතින්දා වගේ දවසක තමයි මම plan කරේ අපි මේ අගෝස්තු මාසේ දැන් මේ සතියේ හෝ ඒ වගේ plan කරමු. ඒක පොඩ්ඩක් ඔයගොල්ලන්ගේ මට අදහස කියන්න. මම සාමාන්‍යයෙන් හිතුවේ සාමාන්‍යයෙන් 7 ඉඳන් 9 වෙනකම් වගේ බදාද වගේ දවසක එහෙම නැත්නම් බ්‍රහස්පතින්දා වගේ දවසක හොඳයි කියලා මොකද 6ට විතරවත් වෙනවනේ ඔයගොල්ලෝ වැඩ ඇරලා එන්න. ඒ ගැන පොඩි මට අදහසකුත් දෙන්න. අපි පන්තියේ අන්තිම වගේ වෙනකොට බලමු අදහසක් අරගෙන කොහොමද මේ ඔයගොල්ලන්ට සුදුසුම වෙලාව මොකද්ද කියන එක. එතකොට අපි ඒ විදිහට තමයි ඔය announcements තුන මට ඔයගොල්ලන්ට මේ වෙලාවේ යෝජනා කරන්න ඕන උනේ. දැන් මූලික වශයෙන් අපි දැන් අද සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ දෙවෙනි section එක. ඒ කියන්නේ දැන් අපි ඔයගොල්ලෝ දැනුවත් මේ වෙනකොට section 1 එක අපි කරලා ඉවර කරා. දැන් section 2 එකේදී මූලික වශයෙන් අපි සාකච්ඡා කරනවා ණය ඇඟීමේ ක්‍රියාවලිය. ඒ කියන්නේ පළවෙනි එකේදී අපි ඉගෙන ගත්තා ණය ලාභීන්, එහෙම නැත්නම් ණය නිපැයුම්, ණය සුරකුම් කියන ඔය ගත්තොත් BCS borrower credit security කියන මොඩල් එක ඉගෙන ගත්තා. ඒක වෙන වෙනම ඉගෙන ගත්තාම මම ඒකට ආවේනික ප්‍රශ්න කොයි විදිහටද අහන්නේ අපි පසුගිය ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කරා. ඒතර අපි ප්‍රාමාණික දැනුමක් අපි ලබා ගත්තා පළවෙනි section එකේ. ඒතර දෙවෙනි section එක කියන්නේ ටිකක් ගොඩක්ම දැන් පළවෙනි එක 100ට සාමාන්‍යයෙන් අපි exam එකෙන් 30ක් විතර දෙවෙනි එකෙන් ඇත්තටම සාමාන්‍ය තවත් 40ක් විතර කව. ඒතකොට මේ දෙක වෙනකොට 70ක් විතර ඇත්තටම අපේ exam එක related ප්‍රශ්න ගොඩක් ඇහෙන ටික කව වෙනවා. ඒතකොට මේක ගොඩක් වැදගත් area එකක් මේ section 2 කියන එක. මේකදී අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ අපි කොහොමද ණයලාභියෙකුට ණයක් ලබා දීමේදී ක්‍රියාත්මක වෙන ක්‍රමවේදය. කියන්නේ ඇඟීමේ ක්‍රියාවලිය මොකක්ද? ඒ කියන්නේ කේවල ණයගීම, ඒ වගේම තමයි ආයතනික ණයගීම. කියන්නේ තනි පුද්ගලයෙකුට ණයක් ලබා දෙන අවස්ථාවේදී මොනවද අපි සැලකලා බලන්නේ? ඒ වගේම ආයතනයකට ණයක් ලබා දෙනකොට මොනවද අපි සැලකලා බලන්නේ කියන දේ තමයි මේ කේවල සහ ආයතනික ණයගීම කියන හරහා අපි කරන්න බලාපොරොත්තු වෙන්නේ. එතකොට දැන් ණය ලබා දීමේ මූල ධර්ම කියලා ගත්තොත් ෆන්ඩමෙන්ටල්ස්. ඒ කියන්නේ අපි කොහොමද ඒ කියන්නේ මූලිකවම බලය යුතු සාධක මොනවද ණයක් ලබා දෙනකොට කියන එක. ඊළඟට මේ දේ කරගෙන යනකොට අපිට සමහර වෙලාවට ප්‍රායෝගිකව උපකාරී වෙන දේවල් ටිකක් තමයි මම මේ දාන්නේ මූල්‍ය නොවන ණයගීම. ඒ කියන්නේ අපි ගත්තොත් ෆයිනෑන්ෂල් ටූල් කියලා එකක් තියෙනවා, නන් ෆයිනෑන්ෂල් ටූල් කියලා එකක් තියෙනවා. ෆයිනෑන්ෂල් ටූල් තමයි මූල්‍ය ප්‍රකාශන විග්‍රහය කියලා අපි සාකච්ඡා කරා. non financial කියලා කියන්නේ මූල්‍ය නොවන ඔය කියන්නේ SWOT analysis, spatial analysis, BCG matrix එක එහෙම නැත්නම් Porter's ගේ පංච බලාකෘති අන්න ඒ වගේ දේවලුත් අපි ඉගෙන ගන්න බලාපොරොත්තු වෙනවා. ඊළඟට කාර්ය ප්‍රාග්ධන කළමනාකරණය සමච්ඡේද ලක්ෂ්‍ය විශ්ලේෂණයත් අපි යම් ප්‍රමාණයට සාකච්ඡා කරනවා. ඒතර ඒකෙදී අපිට ටිකක් තවදුරටත් මොකද විභාගෙදී අපි ගානක් දෙකක් දැකලා තියෙන නිසා ඒ වුණොත් අපි development financing වලින් අපි ප්‍රශ්නයක් කරගෙන හරි සාකච්ඡා කරලා තවදුරටත් අපි ඒ සම්බන්ධයෙන් දැනුම්වත් වෙමු. ඊළඟට අවසාන වශයෙන් ණය ශ්‍රේණිගත කිරීම හා මිලකරණය කියන එකත් අපි මේකදී සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා ණය ඇඟීමේ ක්‍රියාවලියේදී. එතකොට මේ සඳහා දැනට ඔයගොල්ලන්ට ප්‍රසන්ටේෂන්ස් මම හිතන දවස් 4කට විතර වගේ අපි අප්ලෝඩ් කරලා තියෙනවා section 1 වල part 1, part 2, part 3, part 4 කියලා. ඊට අමතරව reading materials ටිකුත් ඔයගොල්ලන්ට අප්ලෝඩ් කරලා මම මේකෙදී තියෙනවා. එතකොට මූලික වශයෙන් මම කිව්වාගේ දැන් මේකෙදී අපි අර කාලය පිළිබඳ ප්‍රශ්නකුත් දැන් අපිට එන නිසා පුළුවන් හැම අවස්ථාවකදීම
presentation එක class එකේ අපි follow කරමු. ඒකට relevant ඊට පස්සේ අපිට එන මොනවා හරි reading material එකත් අපි පාවිච්චි කරගන්න බලමු. ගොඩක් වෙලාවට දැන් මේකෙදි නම් අර ක්‍රියාදාමයේ නැත්නම් ගොඩක් වෙලාවට අපිට වැදගත් වෙනවා මේක predictable අර backbone එක වගේ. කියන්නේ දැන් අපි මූලිකවම ඉගෙන ගත්තේ අර pillars තුනක් හැටියට අපි ඉගෙන ගත්තට ඒ තුන සම්බන්ධ කරන්නේ මේ තියෙන කේවල එහෙම නැත්නම් ආයතනික ඇඟීම කියන එක හරහා තමයි සම්බන්ධ කරන්නේ. ඒතර ඔයගොල්ලන්ට අර වෙනද වගේම මේ කරන් යද්දි මොනවා හරි ගැටලු ප්‍රශ්න එනවා නම් ඒක ඕන වෙලාවක එවලෙම අහලා අපි ඒක සාකච්ඡා කරමින් ඉදිරියට යමු. එතකොට අපි දැන් මූලික වශයෙන් පටන් ගමු මෙන්න මෙතනින්. ණය ලබා දීමේ මූල ධර්ම කියන එක. එතකොට දැන් මෙන්න මෙතන පටන් ගන්න යනකොට අපි මෙන්න මෙහෙම දෙයක් මෙතන සාකච්ඡා කරනවා. දැන් අපි සාමාන්‍යයෙන් ණය ලබා දීමේ මූල ධර්ම වෙනකොට අපි කල්පනා කරනවා දැන් සාමාන්‍යයෙන් පුද්ගලයෙකුට ණයක් ලබා දෙනකොට මොන වගේ දේවල් සම්බන්ධයෙන්ද අපි අවධානය යොමු කරන්නේ. ඒක තමයි ගොඩක්ම වැදගත්. උදාහරණයක් ගත්තහම අපි හිතමු දැන් ඒ අදාළ පාරිභෝගිකයා අපේ මේ වෙනකොට පාරිභෝගිකයෙක්. අපි කියන existing customer. is a good customer කියලා අපේ මිත් එකක් හදාගෙන ඉන්නවා. එතකොට අපි වැඩිපුර දේවල් බලන්නේ නැහැ, දකින්නේ නැහැ. එයා දැනටමත් existing කියන්නේ අපිත් එක්ක ඉන්න කෙනෙක් නිසා අපි හිතනවා right. ඒ කස්ටමර්ට ආපහු ලෝන් එකක් වැඩි බලන්න කරන්න නැතුව දෙන්න පුළුවන්. එහෙම නැත්නම් අපි හිතනවා ඒ අදාළ පාරිභෝගිකයා පිළිබඳ තියෙන විශ්වාසය මත අපි ණයක් දෙනවා. දැන් මේ ආරය අඳුරනවා, මම අඳුරනවා, කලින් මැනේජර් අඳුරනවා, අපිත් එක කාලයක් හිටියා. ඒ නිසා මම ණයක් නිකුත් කරනවා. ඒ කියන්නේ අපි මූලික දේවල් වලට යන්නේ නැතුව. අපි කියනවා ශේෂ පත්‍රය, ලාභ පත්‍රය, එහෙම නැත්නම් එයාගේ ව්‍යාපාරික පරිචය, එහෙම නැත්නම් ව්‍යාපාරික අපි කියනවා ආකෘතිය, නැත්නම් ව්‍යාපාරික දැක්ම, ඒ වගේ දේවල් පිළිබඳව අපි දෙයක් බලන්නේ නැතුව අපි සමහර වෙලාවට ණයක් අනුමත කරන අවස්ථා තියෙනවා. ඒතකොට ඒ ක්‍රමේ යම් කිසි ගැටලුකාරී වෙනවා. අපි ඒ ක්‍රමයට ගියාම වෙන්නේ ඒ ක්‍රමය නිසා සමහර වෙලාවට අපිට අවශ්‍ය පරිදි ගණනය කිරීමක් එහෙම නැත්නම් අවශ්‍ය පරිදි තීරණය ගැනීමක් කරගන්න බැරි වෙනවා. එතකොට එහෙමනම් ඒකෙදි කියන්නේ අපි මූලික දේවල් එහෙම නැත්නම් ඇඟීමක් පිළිබඳ බලන්නේ නැතුව යම් කිසි දෙයක් කරන නිසා අපිට ප්‍රශ්න ටිකක් එනවා. ඒතර අන්න ඒ ආකාරයේ කරන ක්‍රමවේදය තාර්කික එහෙම නැත්නම් නිසි නැහැ කියන එක තමයි මූලික වශයෙන්ම මෙතනදී සාකච්ඡා කරන්නේ. එතකොට අපි මූලධර්ම එහෙම නැත්නම් මූලික වශයෙන්ම මේ දැන් අපි කීප රාශියක් තියෙනවා. අපි උදාහරණයක් ගත්තොත් මේ පුද්ගලයා ණයට සුදුසුද? මේ පුද්ගලයා ණය ලබා ගන්නට අවශ්‍ය කරන කාරණේ මොකක්ද? ණය ආපසු ගෙවීමේ හැකියාවක් තියෙනවද? එතකොට මේ ණය ලබා යුතු ශේෂ්ත්‍රයක්ද මේ? නැත්නම් මේ ණය ලබා දීම නිසා යම් ආකාරයකට අපිට ලාභයක් උපයන්න පුළුවන්. නැත්නම් මේ ණය ලබා දීම නිසා බැංකුවේ ද්‍රවශීලතාවයට යම් කිසි බාධාවක් වෙනවද? එහෙම නැත්නම් මේ අපි ලබා දෙන ණය මුදල ඒ රජයේ එහෙම නැත්නම් අනිකුත් නෛතික ප්‍රතිපත්තීන් වලට යටත්ද? ඒ ආකාරයට මූලධර්ම රාශියක් තියෙනවා. ඒ මූලධර්ම රාශිය තුලින් කරන ඇඟීමකින් තමයි අපි ණයක් නිකුත් කළ යුත්තේ. එහෙම නැත්නම් existing customer එහෙම නැත්නම් කාගේ හරි recommendation එකකට එහෙම නැත්නම් එයා මේගේ විශ්වාසය මත right ඒ බලාගෙන ණයක් ලබා දීම නොකළ යුතුයි කියන එක තමයි මේ මූලධර්ම හරහා අපි කියන්නේ. මම කියපු සාකච්ඡා කරපු සමහර ඒවා ටිකක් තමයි මූලධර්ම. මොකද්ද? කාරණේ. හරි සුසු බව. ශේත්‍රය. නැත්නම් නෛතික මේම රාජ්‍ය ප්‍රතිපත්තීන්ට අනුකූල බව, ලාභදායක බව. හරි මේ වගේ රාශියක් අපිට තියෙනවා. ඒතර අන්න ඒ වගේ දෙයක් තුලින් නම් මේ පුද්ගලයා පිළිබඳ තක්සේරුවකට එන්නේ අපි කියනවා ඔය කියන ණය ලබා දීමේ ප්‍රධාන මූලධර්ම කියන ටික අපි සාක්ෂාත් කරගත්තා කියලා. එහෙම නැතිනම් අපි ලබා දෙන ණය මුදලක් නිසි පරිදි අය නොවෙනකොට ඔන්න අපි කියන ෆන්ඩමෙන්ටල්ස් හරියට බලලා නැහැ. ණය ලබා දීම ක්‍රමවේදය අපි ෆලෝ කරලා නැහැ. දැන් අපි ඉස්සරහට මේ ක්‍රමවේදය තමයි ඔය කේවල සහ ආයතනික කියලා ඉගෙන ගන්න යන්නේ. යම් කිසි ආකෘතීන් කීපයක් කරහා ඒ ආකෘතීන් කීපයක් කරහා අපි කරන්නේ මේ කියන ෆන්ඩමෙන්ටල්ස් ටික නිසි පරිදි කරනවද නැද්ද කියන එක බලන එක තමයි මේ කේවල එහෙම නැත්නම් ආයතන ණයගැනීම හරහා කරන්නේ. ඊට ප්‍රථමව මම මේ පොඩි දල හැඳින්වීමක් දෙනවා. මේ ආකාරයේ මූලධර්ම කියලා රාශියක් තියෙනවා. ඒ මූලධර්ම කියන එකට පටහැනිව ගියොත් අපිට ගැටලුවක් වෙනවා කියන එක තමයි මම මේ පොඩ්ඩක් පැහැදිලි කරේ.
මෙන්න මේ වගේ දේවල් ටික. දැන් ඔය අපි ඉස්සරහට කරන්න යන ටිකක මම කිව්ව මූලධර්ම කීපයක්. පළපුරුද්ද අත්දැකීම. ඒ කියන්නේ යම්කිසි ආකාරයකට ව්‍යාපාරිකයෙක් වෙන්න පුළුවන්, තනි පුද්ගලයෙක් වෙන්න පුළුවන්. ඒ ව්‍යාපාරිකයා හෝ ඒ ව්‍යවසායකයාට යම් ආකාරයකට හැකියාවක්, යම්කිසි දෙයක් කරලා තියෙන හැකියාවක්, ඒ පිළිබඳ අත්දැකීමක්, ව්‍යාපාර පරිචයක්, දැනුමක් තියෙනවද නැද්ද? හරිම වටිනවා. ඒක අපි එක එක විදිහට කළමනාකාරීත්ව වෙන්න පුළුවන්, වෙළඳපළ වෙන්න පුළුවන්, එහෙම නැත්නම් නීති ශාස්ත්‍ර වෙන්න පුළුවන්, එහෙම නැත්නම් ඒ ව්‍යාපාරය තුල පවත්වාගෙන යන අංගෝපාංග පිළිබඳ වෙන්න පුළුවන්, තරගකරුවන් හා සම්බන්ධ වීම, බය සප්ලයි සම්බන්ධතා, සේවක සේවය සම්බන්ධ, ඒ වගේ හැම දෙයක් පිළිබඳ මේ තියෙන ධර්ම පළපුරුද්ද කොච්චර දුරට තියෙනවද නැද්ද කියන එක අපි තහවුරු කරගන්නවා. ඒ වගේම තමයි සත්‍යමය මූල්‍ය තොරතුරු. දැන් අපි හිතමු profit and loss, balance sheet, cash flows කියලා ಜಾති ගොඩක් තියෙනවා. ඕකේ එක එක ආකාරයකට අදාළ වෙච්චි වාර්තා තියෙන්න පුළුවන්. උදාහරණයක් ගත්තොත් audited financial statement කියනවා. draft financial statement කියනවා. එහෙම නැත්නම් අපි කියනවා constructed කියලා කියනවා. එහෙම නැත්නම් යම් ආකාරයකට තොරතුරු දත්ත නැත්නම් ඔය කියනවා books of accounts කියලා කියනවා. ඒ වගේ කීපයකට අපිට ඕක දකින්නට පුළුවන් මේ මූල්‍ය තොරතුරු. හැබැයි මේ සමහර ඒවා සත්‍ය වෙන්න පුළුවන්, සමහර ඒවා සත්‍ය නොවන වෙන්න පුළුවන්. ඒ කියන්නේ අපි ගත්තොත් ඒ අදාළ පාරිභෝගිකයා හෝ ව්‍යවසායකයා ඒ ටික අපි ඉදිරියට සම්බන්ධ කරනවා යම් ආකාරයකට, එහෙම නැත්නම් ණය ලබා ගැනීම හෝ යම්කිසි ක්‍රමවේදයකට ඒ ටික ලබා දෙනකොට ඒක සත්‍යම නොවෙන්නත් පුළුවන්. ඒ සත්‍ය නොවෙනකොට වෙන්නේ අපිට අපි ඒ බත පදනම් වෙලා ණයක් නිකුත් කරොත් ඒ ණය අය කර ගැනීම සඳහා අපිට ගැටලුවක් එන්න පුළුවන්. ඒ සත්‍ය තොරතුරු මත නෙවෙයි. එහෙමනම් අපි එයත් එක්ක කතා කරලා ඒ ව්‍යාපාරය නිරීක්ෂණය කරලා ව්‍යාපාරයේ තියෙන දත්ත විවිධ විදිහට විශ්ලේෂණය කරලා හරිම ආදායම, වියදම, ලාභය, අනිකුත් ගෙවීමට තියෙන දේවල්, වත්කම් පිළිබඳ තහවුරුවක් අරගෙන ඒ මත තමයි ඔයා කියන්නේ මෙයාට ණයක් ගෙවන්න පුළුවන්, මෙයාට ණයක් ගෙවන්න බෑ කියලා. එhmenan සත්‍යමය මූල්‍ය තොරතුරු කියන ගොඩාක් වැදගත්, විශේෂයෙන් සුළු මධ්‍ය පරිමාණ හා ඊට වඩා පහළ ආයතන එහෙම නැත්නම් ව්‍යාපාර සම්බන්ධයෙන්. අනිකුත් බාහිර තොරතුරු, දැන් අපි non financial tools කියලා වෙනම section එකක් කරන්නේත් ඒකයි. දැන් අපි කොච්චරව ව්‍යාපාරයේ තුල සියලු දේ සාර්ථකයි, කළමනාකාරීත්වය, එහෙම නැත්නම් මෙහෙයුම්, පරිපාලනය, වෙළඳපළ, අභ්‍යන්තරික සියලු දේවල් හරි. හැබැයි එළියට ගියාට පස්සේ ඊට වඩා වෙනස් චිත්‍රයක් තියෙනවා. දැන් උදාහරණයක් අද වගේ තත්ත්වයක් ගත්තොත් මෙතන තියෙන කොවිඩ් වගේ දෙයක් නිසා මොනම ව්‍යාපාරයක් ගත්තත් අපිට ඒක එළියත් එක්ක ඉතාම හොඳින් ගලප ගන්න බෑ. ඒ වගේම ඩොලර්ස් වගේ ප්‍රශ්න තියෙනවා. ඒකම පිටරටත් එක්ක තියෙන ප්‍රශ්න තියෙනවා. ඒතකොට පිටරට වෙළඳපළ වලට යෑමේ ගැටලු තියෙනවා. ඒ වගේ සෑහෙන පිළිබඳ ව්‍යාපාරයට පරිබාහිර වෙච්චි තොරතුරු විශ්ලේෂණයක් ඇඟීමක් කළ යුතු වෙනවා. ඒතර මේ පරිබාහිර වෙච්ච තොරතුරු විශ්ලේෂණය හෝ ඇඟීමක් කරලා ඒ පිළිබඳ තක්සේරුවකට ඇවිල්ලා ණයක් ලබා දීමක් නම් අපි කරන්නේ, අපි කියනවා ඔන්න අපි ෆන්ඩමෙන්ටල්ස් මූලධර්ම වලට, ප්‍රතිපත්ති වලට අනුගත වුණා. දැන් මම මේ පැහැදිලි කරේ අර ඉහතින් කියපු ණය ප්‍රතිපත්ති, එහෙම නැත්නම් මූලධර්ම කියලා જાතියක් තියෙනවා. ඒ මූලධර්ම පදනම් වෙන්නේ මෙන්න මේ වගේ දේවල් වලට. මේ පිළිබඳ තැකීමක් කළ යුතුයි ණය ලබා දීමේදී කියන අදහස ලබා දෙන්න. ඒතර මෙහෙම කරන්නේ, මෙහෙම කරනකොට අපි අර ඉදිරියට ඉගෙන ගන්නා ක්‍රමවේද වල එක්තරා දුරකට තියෙන ආකෘතීන් හරහා මේ කියන මූලධර්ම තව දුරටත් විශ්ලේෂණාත්මකව සොයා බැලීමක් කරනවා. ඒ අනුව තමයි අපි ණය නිකුතුවක් නැත්නම් ණය අනුමත කිරීමක්, මුදා හැරීමක් සිද්ධ කරන්නේ. right. අර මම කියවනේ ණය අයිදුම් කරුවෙක්ගේ ණය සුසුකම් ලබනවද නැද්ද කියලා. ඒක ෆන්ඩමෙන්ටල් එකක් නේ. ඒක තමයි මේ කියන්නේ ක්‍රෙඩිට් වර්තිනස්. කොච්චර දුරට මේ ණයලාභියා ණය සඳහා සුසුකම් ලබනවා.
ඒ කියන්නේ ණයකට සුදුසුකම් ලබනවද නැද්ද කියන එක ගොඩාක් දුරට වැදගත්. එහෙම නොකරනවා නම් අපිට ඊළඟට ප්‍රශ්නයක් වෙනවා. එයා කොහොමද ආපසු ණය ගෙවන්නේ කියන තත්ත්වයටපත් වෙන්නේ. උදාහරණයක්. මූල්‍ය ආයතනය සමග ගනුදෙනු කිරීමෙන් ගොඩනගාගත් විශ්වාසය හෝ පෞද්ගලික ගනුදෙනු කරන විශ්වාසනීයත්ව සම්බන්ධව හඳුනාගෙන. එයා කොච්චර ට්‍රස්ට්වර්දිද? කලින් ගත්ත ණය කොහොමද එයා ගෙවලා තියෙන්නේ? රෙගියුලර් පේ කෙනෙක්ද? ඉරෙගියුලර් කෙනෙක්ද? හાર્ඩ්කෝර් එලිමන්ට්ස් තියෙන විදිහට ඔපරේට් කරපු කෙනෙක්ද? ඩිලේස් තියෙන කෙනෙක්ද? ඒතර අපි දන්නවා. දැන් අපිත් එක්ක ගනුදෙනු කරන කෙනෙක් නම් අපි ඉතාම හොඳින් දන්නවා එයා කොයි ආකාරයකටද අපිත් එක්ක ගනුදෙනු කරන්නේ. අඩුපාඩු තියෙනවද? එහෙම නැත්නම් අපිට තවදුරටත් ණයකට සුදුසුද? කොයි වගේ ණය ප්‍රමාණයක් එයාට පහසුවෙන් කරන්න පුළුවන්? ඒ පිළිබඳ ඉතා පැහැදිලි දත්ත ප්‍රමාණයක් එන එකක් තමයි මේ අපි කියන්නේ විශ්වාසය මත පදනම් වෙලා එයාගේ බිහේවියර් එක. ණයපසු ගෙවීමේ හැකියාව. ණයපසු ගෙවලා තියෙන ක්‍රමවේදය. ඊළඟට ණය අයිදුම් කරු ගනුදෙනු කරන අනිකුත් ආයතන ක්‍රිබ් එක වෙන්න පුළුවන්, බැංක් රෙෆරන්ස් වෙන්න පුළුවන්. ඒවත් එක්ක මෙයා කොහොමද ගනුදෙනු කරලා තියෙන්නේ? එයා ගත්ත ඩිරෙක්ට් ණය තියෙන්න පුළුවන්, ඉන්ඩිරෙක්ට් ණය තියෙන්න පුළුවන්. ඒ දෙකේම මෙයා කොහොමද භාවිතාව? දැන් අපිත් එක්ක හොඳයි වෙන තැනක MPL නම් ඒත් අපිට ගැටලුවක් තියෙනවා. අපේ කවදාරි දවසක අපේ එකත් නරක විය හැකි නේද? මොකද මේක මේ දැන් එහෙම නැත්නම් අපේ MPL වෙන තැනක හොඳට කරනවා. ඒත් අපිට ගැටලුවක් තියෙනවා. හරි ඒ කියන්නේ අන්නේ ආකාරයට අපි දැනන්වත් විය යුතුයි කොහොමද මේ ආකාරයට ණය ලබා ගන්න පුද්ගලයන් ණය අපසු එහෙම නැත්නම් ගෙවන්නේ එහෙම නැත්නම් ඒක සර්විස් කරන්න කියන්නේ. ඊළඟට ජීවන චර්යා රටාවන් රැකියා ස්වභාවය හරිම වැදගත්. ඒ කියන්නේ යා කොයි විදිහටද දැන් පසුගිය කාලෙත් සීමාව තුළදී අපි යා නිරීක්ෂණය කරනකොට එයා කොහොමද එයාගේ බිහේවියර් එක ලයිෆ් බිහේවියර් එක එයා පවත්වාගෙන ආවේ. ඒ කියන්නේ දැන් අපි ගත්තොත් මුලදී එයා සාමාන්‍ය ව්‍යවසායකයෙක් ඊට පස්සේ ව්‍යාපාරය දියුණු කරනකොට දැන් අපි වාහන පිට වාහන ගන්නවා. ඒතර ඒව පාවිච්චි කරන විදිහ, එතකොට ව්‍යාපාරය ගැන තැකීමක් නැතිකම. එතකොට අපිට දැන් තේරෙනවා මෙයාගේ ලයිෆ් ස්ටයිල් එක නිකන් එක්ස්ට්‍රා වැගන් නා. නිකන් කිසිම තේරුමක් නැති විදිහට නම් මෙයා මේ සල්ලි වීදම් කරන්නේ. ව්‍යාපාරයේ දියුණුවට වඩා මෙයාගේ පෞද්ගලික සුඛ විහරණය නම් අන්න ක්වෙස්චන් මාක් එක. එවම රැකියා ස්වභාවය. රැකියාව ඉහළට යනකොට කොහොමද රැකියාවේ යාට වර්ධනයන් ලැබෙන්නේ? අනිත් පුද්ගලයන්ත් එක්ක යා ගනුදෙනු කරන්නේ. ඒ ආකාරයට ජීවන චර්යා රටාවන් සහ රැකියා ස්වභාවය හඳුනා ගැනීමක් අපිට වැදගත් වෙනවා. ඊළඟට ආයතනයක් නම් අපි හිතමු ඉන්ඩිවිජුවල් කෙනෙක් නෙවෙයි ආයතනයක් නම් ඒ පුද්ගලයා ඒ ආයතනය හිස්ටොරිකලි නැත්නම් දැනට කොහොමද ගනුදෙනු කරන්නේ? කටයුතු පවත්වාගෙන යන්නේ. ඒකේ මැනේජ්මන්ට් එක කොහොමද? එතකොට ෆයිනෑන්ෂල් ඩිසිප්ලින් කොහොමද? රෙපියුටේෂන් එක කොහොමද? ඒක වැදගත්. දැන් අපිට කියනවා නම් ආපෝ මෙන්න මේ කම්පැනි මේක ගත්තොත් ලෙඩක් වැඩක් කරොත් කම්ප්ලේන් එකක් මිනිස්සුන්ගේ මෙන්න මේ විදිහට ප්‍රශ්නයක් තියෙන. එතකොට එහෙමනම් රෙපියුටේෂන් එකට ප්‍රශ්නයක් තියෙනවා. හරි? ඒ වගේම ආයතනයේ නිෂ්පාදන සේවාවේ ගුණාත්මක බව ඉදිරිපත් ගැන අවබෝධය. ඒ කියන්නේ ඊළඟට අපි ගන්න ඕනේ ඒකේ ප්‍රොඩක්ට් සර්විසස් ගැන කොහොමද ඉම්ප්‍රෙෂන් එක? ඒකේ ෆියුචර් අවුට්ලුක් එක කොහොමද? හරි එතකොට ඒගොල්ලෝ ඉදිරියට යන ගමනක තියෙන පැවැත්ම ගැන අදහස තියෙන්නේ මොකක්ද? ඒ විදිහට අපිට ණය අයිදුම්කරුවෙක්ගේ සම්බන්ධයේ එයාගේ සුදුසුකම්. හරිද? එයාගේ ණයට සුදුසුකම්. ඔච්චර ක්‍රෙඩිට් එකකට වර්තිද නැද්ද? කියන එක බලන එකත් වැදගත්කමක් තියෙනවා. දැන් මේ අපි මොනවද සාකච්ඡා කරන්නේ? පුද්ගලයෙකුට ණයක් ලබා දීමේදී මූලික වශයෙන්ම අපි කියනවා යම් ආකාරයක අංග ටිකක් මූලධර්ම ටිකක් සලකා බැලිය යුතුයි. ඒ මූලධර්ම සහ අංග මොනවාද කියන එක තමයි අපි මේ තාම කෙටියෙන් පැහැදිලි කරන්නේ. මොකද මේ මූලධර්ම වලට යටත් වෙලා තමයි අපේ ණයගීමේ ක්‍රියාවලීන් ගැන අපි ඉදිරියට සාකච්ඡා කරන්නට යන්නේ. right. එතකොට දැන් ඊට පස්සේ ඕකට පාවිච්චි කරගෙන තමයි අපි පළවෙනි මොඩල් එකෙන් නැත්නම් කේවල ණයගීම කියන දේ සාකච්ඡා කරන්න යන්නේ. එතකන් මේ සාකච්ඡා කරපු කාරණා කීපය සම්බන්ධයෙන් තවදුරටත් ඔයගලන්ට ගැටලු දැනුම් එහෙම නැත්නම් තවදුරටත් ඔයගලන්ට මේකට යෝජනා කරන්න පුළුවන් මොනවා හරි දේවල් තියෙනවා. ප්‍රශ්න තියෙනවද? නැත්නම් ඔයගලන්ට එක්ස්පීරියන්ස් තියෙනවද මොනවා හරි මේ කියන මූල ධර්ම වලින් එළියට ගිය අවස්ථා?
මధుරිකා කලන කොහොමද පැහැදිලිද? ගැටලුවක් තියෙනවද? පැහැදිලි සර්. පැහැදිලි. right. ගොඩක් වෙලාවට දැන් මේ වගේ එකකින් අහන්න පුළුවන් ප්‍රශ්නයක් අහන්නේ. ඔව් කියන්න. මොකක්ද ප්‍රශ්නයක් නැත්නම් right. දැන් මේ වගේ එකකින් අපිට එන්න පුළුවන් දෙයක් තමයි සාමාන්‍යයෙන් ණයක් බැංකු කරුවෙකු හැටියට පුද්ගලයෙක්ගේ නැත්නම් ණයක් ලබා දීමේදී අනුමත කිරීමේදී ඔබ මූලික වශයෙන්ම සලකා බලන කාරණා කීපයක් සාකච්ඡා කරන්න. ඒ වගේ හතරක් තමයි අපි මේ සාකච්ඡා කරන්නේ. ඒ කියන්නේ අපි කතා කරා එයාගේ ණයට දීම සුදුසුකම්. එතකොට බාහිර පරිසරය වගේ දේවල් අපි ටිකක් කතා කරා. ඒකේ පළපුරුද්ද එහෙම නැත්නම් ව්‍යාපාරික දැනුම පරිචය ඒ වගේ දේවල් ගැන සාකච්ඡා කරා. right. එතකොට ඊළඟට අපි සාකච්ඡා කරා සත්‍යමේ මූල්‍ය තොරතුරු මතද මේ ඇගීම සිද්ධ කරන්නේ. ඔන්න ඔය හතරක් වගේ කතා කරා. එතකොට අපිට සාමාන්‍යයෙන් මේ හතරක විතර 1 2 3 කියලා පොයින්ට්ස් හතරක් ලියා ගන්න තරමට තිබ්බොත් හොඳට බැහැ ලකුණු පහක් ගන්න. මොකද ඔක දැන් හිතලා ලියන්නත් පුළුවන් අපි කේවලයෙන් නැත්නම් ආයතන ඇගීම කරනකොට. නමුත් මට ඕනුනේ ඊට වඩා වෙනස් විදිහට ඒක ඉගෙනගෙනම යන්න. තව ඕන තරම් දේවල් තියෙනවා. ඒ කියන්නේ අපි ලාභදායකත්වය ගැන අපි කතා කරන්න ඕනේ. ඒ ගන්නා ණය ලබා ගන්නා කාරණය, ණය ලබා දෙන ශේෂ්ත්‍ර, එතකොට ණය ලබා දීම නිසා ඇති ද්‍රවශීලතාව පිළිබඳ ප්‍රශ්න එනවද? එතකොට අපි අපේ ණය කලම කොයි ආකාරයටද යොමු කළ යුත්තේ? සියලුම ණය ටික එකම තැනකට යොමු නොවන විදිහට ණය ලබා දීමත් අපේ එක ෆන්ඩමෙන්ටල් එකක්. ඒ වගේ ඕන තරම් කාරණා අපිට කාරණා 10ක් 15ක් කතා කරන්න පුළුවන්. හැබැයි ඒ 10ක් 15ක් කතා කරාට අපි වැදගත් කියලා හිතන 4ක් හෝ 5ක් තෝරාගෙන අපි උත්තරයක් හදා ගන්නට අවශ්‍යයි. ඒ උත්තරය අනුව තමයි අපි තීරණය කරන්නේ ඒ එක්සැමිනර් කියන්නේ දෙන ප්‍රශ්නෙට කොහොමද මුහුණ දෙන්නේ කියලා. මොකද ඔයගේ ජෙනරල් ප්‍රශ්නයක් සමහරවිට අහුව ගමන් අපි කලබල වෙනවා. රයිට් මෙහෙම එකක් මම දැකලා නැහැ. ඒ නිසා තමයි මම මේ ෆන්ඩමෙන්ටල්ස් කියන කොටස වෙනම සාකච්ඡා කරේ. මූලධර්ම කියන වෙනම සාකච්ඡා කරේ. මොකද ඒක අපිට ප්‍රායෝගික තලයේදී අපිට එන්නට පුළුවන් නිසා. රයිට්. දැන් ඊළඟට අපි මූලිකම දේ හැටියට කේවල ණය ඇඳීම කියන එක ඉගෙන ගන්න බලමු. දැන් ඔය කේවල ණය ඇඳීම කියන එකේදී මොඩල්ස් ගොඩාක් අපි ඉගෙන ගන්නවා. මගේ දීලා තියෙන ටියුට් එකෙත් කීපයක් ඇති. 5C කියලා අපි ඉගෙන ගත්තා. 6C කියලා ඉගෙන ගන්නවා. ඊළඟට කැම්පාරි කියලා මොඩල් එකක් තියෙනවා. පේපර්ස් කියලා මොඩල් එකක් තියෙනවා. ඒ කියන්නේ එක එක විදිහට අපිට අවශ්‍ය නම් ආකෘතීන් පාවිච්චි කරන්න පුළුවන්. එතකොට මොකද්ද මේ ආකෘතියෙන් කරන්නේ? අර අපි මේක ඉහතදී සාකච්ඡා කළ මූලධර්ම අරහා ඒ මූලධර්ම තවදුරටත් තහවුරු වෙන විදිහට ආකෘතියක් අපි යෝජනා කරනවා. ඇයි මේක කරන්නේ? අපි සෙක්ෂන් 1 එකේ ඉගෙන ගත්තා ණය ලාභීන් ඉන්නවා, ණය නිපැයුම් තියෙනවා, ණය සුරුකුම් තියෙනවා. මේ තුන වෙන වෙනම තිබ්බට මම කිව්ව වැඩක් නැහැ. මේක ඉන්ටර්කනෙක්ට් කරන විදිහට අපි කාරණා ක්‍රියාත්මක කළ යුතුයි. ඒකනේ සෙක්ෂන් 1 එකේ අපි ප්‍රශ්න ටිකක් එහෙම හැදුවේ. එතකොට මේක තවදුරටත් සම්බන්ධ කරන්නට නම් ඒ කියන්නේ ණයලාභියෙකුට ණයක් අවශ්‍ය වෙනකොට තියෙන ණය නිපැයුම් ටික ඒ දෙක සම්බන්ධ කරන්නට නම් ක්‍රමවේදයක් තිබිය යුතුයි. ඒ ක්‍රමවේදය තුලදී ණය සුරුකුම් කියන එක පාදක විය යුතුයි, උපකාරී විය යුතුයි. අන්නේ ක්‍රියාදාමය තමයි අපි මේ ඉගෙන ගන්න යන්නේ. ඒ ක්‍රියාදාමය ඉගෙන ගන්නකොට අපිට අවශ්‍ය වෙන දෙයක් තමයි මේ කියන ආකෘතිය. 6C කියන ආකෘතියත් එයින් එකක්. ඒකෙදී අපි ඉගෙන ගන්නවා චරිතය, ශක්නතාවය, මුදල් ප්‍රවාහයන්, ප්‍රාග්ධනය, බාහිර තත්වයන් සුරකෝ. චරිතය, ශක්නතාව, මුදල් ප්‍රවාහ, ප්‍රාග්ධනය, බාහිර තත්වයන් සුරකෝ. මේක 5Cs තියෙන කාලේ මේ ටිකම තමයි. හැබැයි කැපැසිටි කෑෂ් ෆ්ලෝ කියන එක එකට ගත්තා. ඒක හැකියාව කියලා තීරණය කරා. හැබැයි එතනදී ශක්නතාවය කියන එකත් මුදල් ප්‍රවාහය දෙකම එකට සලකලා තමයි සාකච්ඡා කළේ. දැනට 6C වෙනකොට තවත් පැහැදිලි කරන්නට කොටස් 6කට කැඩුවා. ඒක තමයි මූලික වශයෙන්ම 5C සහ 6C අතර තියෙන වෙනස.
එතකොට මේක තවදුරටත් ඉගෙන ගන්න කලින් මම ප්‍රශ්න කිහිපයක් අහුවොත් සාමාන්‍යයෙන් ණයක් ලබා දීමට පෙර සහ පසු කියන තත්ත්ව දෙකකට අපි යමු. ණයක් ලබා දීමට පෙර තත්වයේදී පසු තත්වයේදී මේ 6Cs කියන ආකෘතියේ තියෙන අංග පිළිබඳ කටයුතු කිරීමේදී අපිට වැඩි වැදගත් වෙන්නේ මොකක්ද? ණය දීමට පෙර හෝ ණය දීමෙන් පසු. එක වැඩි වැදගත් වෙන්නේ මොකද්ද? ඒ වගේම වැඩි තහවුරු කරගන්නට පහසුවෙන් තහවුරු කරගන්නට පුළුවන් වෙන්නේ මොකද්ද? සහ එහෙම නැත්නම් තහවුරු කරගන්න අමාරු වෙන්නේ මොකද්ද? අපි දෙවෙනි ප්‍රශ්නෙට කලින් පළවෙනි ප්‍රශ්නේ යන්න. ණය දෙන්නට පෙර සහ ණය දෙන්නට පසු වැදගත් වෙන මූලිකම දේ මොකද්ද මේ ටිකෙන්? කාට හරි යෝජනා කරන්න පුළුවන්. මේ අයිටම්ස් වලින් මොකද්ද මූලිකම දේ? ධනුෂ්ක කාලන කැපැසිටි අරුණ කියන කැපැසිටි කියලා. සුරකු කෑෂ් ෆ්ලෝ එක කැරක්ටර් එක කියලා කියනවා. yes කාංචනා කිව්වා. ධනුෂිකා කියනවා කැපිටල්. ප්‍රසාද් කියනවා කැරක්ටර් කියලා. කැරක්ටර් එක සර්. කැරක්ටර් එක නේ. ඇයි කැරක්ටර් කියලා ඔයගොල්ලෝ කියන්නේ? ඔයගොල්ලෝ අහලා තියෙනවද willful defaulters, willingness to repay, capacity to repay ඔන්න කියන වචන අහලා තියෙනවද? ඒතර willingness to repay කියන එකයි capacity to repay කියන එකයි තමයි ඇත්තටම අපි මෙන්න මේ 6C හා 5C කියන කොටස් දෙකම ලඝු කරලා ගත්තොත් අපිට ඉතුරු වෙන්නේ capacity to repay කියන එක තමයි එයාගේ cash flow එක එයාගේ අනිත් capacity එක ප්‍රාග්ධනයෙන් නැත්නම් බාහිර තත්ත්වයන් collateral හැමදේම තීරණය කරනවා ණය ආපසු ගෙවීමට තියෙන තත්ත්වයන් හැකියාව. හැබැයි willingness අභිලාෂය කියන එක කොහෙද තියෙන්නේ? යාගේ හිතේ. චරිතේ. ඒතර අපි හිතමු ණයක් ලබා දීමට පෙර තත්ත්වයේදී willingness to repay එහෙම නැත්නම් character කියන එක අපිට ගොඩක් වැදගත් වෙනවා. ඒ වගේම තමයි මගේ දෙවෙනි ප්‍රශ්නේ අමාරුයි ජජ් කරගන්න. අපි කරනවා දැන් ඉදිරියට ඔයගොල්ලන්ට පැහැදිලි වෙයි අපි සෑහෙන දුරට චරිතයක් තෝරා බේරා ගන්නට ක්‍රමවේද පාවිච්චි කරනවා. අමාරු උනත්. එතකොට චරිතය කියන එක ණය ලබා දීමට පෙර වගේම ණය ලබා දීමෙන් පසුත් එක හා සමානව වැදගත්. capacity to repay කියන එක අපි හිතමු easily establish කරගන්නත් අපිට පුළුවන්. මොකද අපිට දත්ත විස්තර තියෙනවා. ණය ලබා දීමෙන් පස්සේ කියන தත්තට ගියා කියන්නේ. දැන් capacity to repay තිබුණත් willingness එක නැති වුණොත් මොකක් වගේ වෙයිද අපිට? එහෙම අයට අපි මොකද්ද කියන්නේ? හොඳ වචනයක් කියන්න. still collateral එක තියෙනවා. cash flow තියෙනවා. capital එක තියෙනවා. conditions සතුටුදායකයි. ව්‍යාපාරය කරගෙන යෑමේ ඒ හැකියාව, කළමනාකරණ හැකියාව ඔක්කොම තියෙනවා. මොකද්ද නැත්තේ? අභිලාෂය නැහැ. ණය නිකුත් කළත් ඉවරයි. අපි කියනවා ඒ වගේ අයට මොනවද ආය කියලාද? හිතාමතා ණය පැහැදිලි හරිනයි. right. ඒගොල්ලන්ට කියනවා willful defaulters. හරියට හරි. මොකක්ද? ඒතරේ willful defaulters ලා කියන කැටගරි එක ආවොත් අපිට සෑහෙන ප්‍රශ්න වලට මුහුණ දෙන්න හම්බ වෙනවා. NPL, impairment, delinquencies ප්‍රශ්න ගොඩක්. එතකොට ඔය කියන විදිහට willful default තත්ත්වයටපත් වෙන්නේ නැත්නම් මොකද්ද බලපාන්නේ? අර කියන චරිතය. අභිලාෂය. ඒ කියන්නේ හැකියාව තියෙනවා මට අභිලාෂය නැත්තම් මම ගෙවන්නේ නැහැ කියන තීරණයට ආවොත් හරි අමාරු තත්යකට අපිපත් වෙනවා. ඒතර එන මූලික වශයෙන්ම කේවල ණය ගීමේදී IC එහෙම නැත්නම් පහසි කැම්පාරි එහෙම නැත්නම් පේපර්ස් කියන මොන කියන ක්‍රමවේදය හරහා අපි තවදුරටත් මේක ඉගෙන ගන්නට ගියත්
ඊටාම වැදගත් දෙයක් තමයි චරිතය, අභිලාෂය, ණය ගෙවීමට තියෙන රුචිකත්වය. එතකොට චරිතය තමයි අමාරු පෙර හා පසු කියන අවස්ථා දෙකේම මෙෂර් කරගන්න. පෙර හා පසු කියන අවස්ථා දෙකේම වඩා වැදගත් වෙන්නේ චරිතය. චරිතයේ හැටියට අභිලාෂය වෙනස් වීම මත හොඳ ණයක් හෝ නරක ණයක් හැටියට වර්ගීකරණය වෙන්න පුළුවන්. එහෙමනම් 6CO whatever මේ මෙතඩ් එකකදී අපි වැඩිපුරම weight එක effort එක දාන්න ඕනේ කොහොමද මේ චරිතය පිළිබඳව හරි තක්සේරුවකට තීරණයකට අපි එන්නේ කියන එක. මම හිතන්නේ ඒක පැහැදිලි ඇති කියලා. අමාරු නෑ නමුත් ඔළුවේ තියාගන්න ඕන දෙයක්. දැන් මේක රූප සටහනක් ආධාරයෙන් පෙන්වුවොත් මෙන්න මේ වගේ දෙයක් තමයි සමහර වෙලාවට අපිට විභාගෙදි කෙටි ප්‍රශ්නයක් අහන්න පුළුවන් 6C's වලින් එකක් හෝ දෙකක් ලියන්න කෙටි සටහනක් ලියන්න 6C නම් කරන්න ඒ වගේ පහසු ප්‍රශ්නයක් අපිට අහන්න පුළුවන්. එතකොට ඒකට මෙන්න මේ ප්‍රමාණය මෙන්න මේ කියන 6 අපිට වැදගත් වෙනවා. අපි එක එක ඉගෙන ගන්නවා ඊට පස්සේ. right. දැන් C6 ණයගීම යටතේ අපි මුලින්ම ඉගෙන ගන්න යන්නේ චරිතය කියන එක. ණය ගැනීමට ඇති අවශ්‍යතාවය, අවංකව අපසු ගෙවීමට ඇති කැමැත්ත, ඒ සහ සම්බන්ධ උමත යැපීමේ හැකියාව. ඔන්න චරිතය තාම කෙටියෙන් කිව්වා. කොච්චර දුරට ණයකට සුදුසුද නැද්ද කියන දේ පිළිබඳ අපිට තියෙන තක්සේරුව, ඒ පුද්ගලයා සම්බන්ධයෙන් තක්සේරුව, ඒ පුද්ගලයා මත ඒ මත යැපීමට තියෙන හැකියාව. අපි කියනවා ඒ පුද්ගලයාගේ චරිතය ණයක් දෙස. creditworthiness, willingness to repay, willingness to service a loan. ඔය කියන මොන වචනෙන් කිව්වත් මූලික වශයෙන්ම අපිට වැදගත් වෙනවා එයා කොච්චර ණයට සුදුසුද, ණය අපසු ගෙවීමට එයා කොච්චර බැඳිලා ඉන්නවද, ඒ මත කොච්චර අපිට රැඳෙන්නට පුළුවන්ද. තමයි important fact එක. ඊළඟට අපි ඔය දේ කරනකොට ඕක establish කරනවා කියලා කියන්නේ. එහෙනම් තව පිළිබඳ තහවුරුවකට අපි යනකොට අපිට අවශ්‍ය වෙන සමහර කාරණා. ඒව තමයි පවුල සම්බන්ධ සත්‍ය විස්තර. යම්කිසි පුද්ගලයෙක්ගේ පවුල් පසුබිම කොහොමද හැසිරීම පවුල තුල. එතකොට පවුල හා සම්බන්ධිත වියදම් නැත්නම් පවුලේ අනිත් පුද්ගලයන් මත ඒ පුද්ගලයාගේ රැඳීම, එහෙම නැත්නම් ඒ පුද්ගලයා මත පවුලේ අනිත් අයගේ රැඳීම, පවුල තුල කොච්චර ස්ථාවරද ඔක්කොම අපිට බලපානවා. ඇයි? මොකද එතනදී තමයි අපි තේරුම් ගන්නේ මෙයා පවුල හොඳට නම් ව්‍යාපාරෙත් ඒ විදිහට බලනවා වෙන්න පුළුවන්. යම් හෝඩුවාවල් ඉන්ඩිකේෂන්ස්. ණය ගනුදෙනුකරු විවාහක දික්කසාදද නැද්ද? ඒක බලපානවානේ. ඒ දික්කසාදද විවාහද කියන දේෙන් අපිට යම්කිසි ප්‍රශ්න ගොඩක් තියෙන්න පුළුවන්. නමුත් ඉන්ඩිකේෂන් එකක් එනවා යම් ප්‍රමාණයකට ගැටලුවක් ඇති හෝ නැති. සමහරවිට එයා ඩිවෝස් වෙලා හොඳම කෙනෙක් වෙන්නත් පුළුවන්. විවාහක වෙලා ගැටලු තියෙන්නත් පුළුවන්. නමුත් එතනදී අපිට යම්කිසි අදහසක් බහුතරයක් විවාහක ඉන්නකොට සුළුතරයක් දික්කසාද. එහෙමනම් මෙයා මේ කැටගරි එකෙන් මේ කැටගරි එකට ගියා කියනකොට අපි බලනවා තව දුරටත් කොහොමද මෙයාගේ ව්‍යාපාරය තුලට මේක බලපාන්නේ. දැන් එකක් තියෙනවා සමහර වෙලාවට අපි ඔය විහිළුවටත් කියන සමහර වෙලාවට එක පුද්ගලයෙකුට බිරින්දෑවරු කීප දෙනෙක් ඉන්න අවස්ථා. එයාගේ විවාහක බිරින්දට අමතරව තව එක්කෙනෙක් හෝ දෙන්නෙකුත් කියන. එතකොට සමහර වෙලාවට එක ධනාත්මක තියෙන අවස්ථාවක් තියෙනවා. ඒක ඍණාත්මක තියෙනවා. මොකද ධනාත්මක වෙන්නේ 3-4 දෙනෙකුටම එයා ඒගොල්ලෝ නඩත්තු කරන්න නම් වැඩිපුර නිපදවන්න ඕනේ. ආදායම ජනිත කරන්නට ඕනේ. ඒ අනිත් එක තමයි දෙන්නෙක් හෝ 3 දෙනෙක් ඉන්නකොටම එතන ගැටලු වෙන්න පුළුවන්. මෙයාගේ ફોකස් එක නැති වෙන්න පුළුවන්. ඒ වෙනතම ව්‍යාපාරයට නෙගටිව් එකක් එන්නත් පුළුවන්. ඒත් දැන් අපි ඒ කරුණ සොයා ගැනීම මොන හරි ආකාරයකට අපිට වැදගත් වෙනවා. පෞද්ගලිකත්වය හරහා විසීමකට වඩා විශේෂයෙන් තනි හවුල් ව්‍යාපාර සුළු මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන්ගේ ව්‍යාපාර තුල පෞල් පසුබිම කියන එක වැදගත්.
කම්පැනි එකක ප්‍රශ්න අපිට අඩුයි. කම්පැනි එක එස්ටැබ්ලිෂ් ඩිරෙක්ටර්ස්ලා ඉන්නවා. විෂන් එකක් තියෙනවා, මිෂන් එකක් තියෙනවා, පිළිවෙල වැඩ ටිකක් කරනවා. ඒකේ පෞද්ගලික ප්‍රශ්න මෙතෙන්ට ගේන්න බෑ. නමුත් තනි පුද්ගල සුළු මන්ති පරිමාණ අයට ගෙදර ප්‍රශ්න ව්‍යාපාරික ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. හරිද? එතකොට එයා මත විවාහකද නැද්ද කියන එක ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. එයා කසාද බැඳලාද කසාද කියන්නේ ඩිවෝස් වෙලාද කියන එක ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. මොකද එයාට වන්දි ගෙවීම වගේ දේවල් මම කියන්නේ සාමාන්‍ය ප්‍රායෝගික ජීවිතයේ තියෙන දේවල්. ඒතර ක්‍රෙඩිට් ඔෆිසර් කෙනෙක් හැටියට අපි මේ පිළිබඳ යම් ආකාරයකට දැනුම්මත් විය යුතුයි. ඒව කියලා ආරවුසන් නැහැ මේ මාව ඩිවෝස් නේද? කවද ඩිවෝස් වෙන ප්‍රශ්නයක්ද? ඒ මානසික දැනුම් අහලේ අපි වෙලවට දායි. නමුත් ක්‍රෙඩිට් ඔෆිසර් කෙනෙක් අපි දැනගන්න ඕනේ මෙයා මෙහෙම වෙලා තියන්නේ ඇයි? ඒක මෙයාට ගැටලුවක්ද ව්‍යාපාරය තුළ? එයාගේ මේ ව්‍යාපාරේ කටයුතු කරගෙන යෑමේ හැකියාවට මේක ප්‍රශ්නයක්ද නැද්ද කියන දේ අපි දැනගන්නවා. ඔවුන්ගේ යැපෙන් නම් ගන්න එක්කෙනෙක් දෙන්නෙක් වැඩි වෙන්න පුළුවන්. එහෙම නැත්නම් එයාගේ බිරිඳ ළමයි ඉගෙන ගන්න අය නම් ව්‍යාපාරයෙන් හොයන ප්‍රමාණයක් මෙතෙන්ට යනවද නැද්ද? ඒවා අපිට වැදගත්. ඒකට සමහරට අපි එහෙම දැනගත්තාම එයාට අවශ්‍ය කරන විදිහට අධ්‍යාපනය සඳහා ණයක් ලබා දීමේ හැකියාවකුත් අපිට තියෙන්න පුළුවන්. පැහැදිලිද? මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් ඕගොල්ලන්ට අහන්න පුළුවන්. එතකොට පදිංචි නිවස ඔහුගේද කොළී මතද? හරි වැදගත්. කියන්නේ දැන් අපි සමහර වෙලාවට අපි ගියාම ව්‍යාපාරිකයා විශාල නිවසක ජීවත් වෙනවා. සමහරට ඒක බලුවම එයා රෙන්ට් එකට ඉන්නවා. ඒක යාගේ නෙවෙයි. ඒත් අපි හිතුවත් රයිට් නෑ මෙයා ව්‍යාපාරය කරලා ආයෝජනය කරලා නිවසකුත් හදලා සෝ එතකොට on establish. එහෙම නැත්නම් එයා තාම ඉන්නවා ව්‍යාපාරයක් තියෙන ඔක්කොම හරි හැබැයි රෙන්ට් එකට ඉන්නේ. එතකොට යම් ප්‍රමාණයකට යන ව්‍යාපාරේ එයා තැනකට ඇවිල්ලා නැහැ. එහෙම බැලුවොත් අනිත් පැත්තට ඉන්ටර්ප්‍රිට් කරොත්. එහෙමනම් ඔන්න එස්ටැබ්ලිෂ්ද නැද්ද? කොච්චර එයා තහවුරුදු නැද්ද කියන එක පිළිබඳ අදහසක් ගන්න. දැන් ඔය මම මේ පැහැදිලි කරන්නේ එක අපි යම්කිසි පුද්ගලයෙක් දිහා බලනකොට චරිතය පිළිබඳ අදහස් ගැනීමේදී විවිධාකාරයේ ඇට්‍රිබියුට්ස් විවිධාකාරයේ අංග තියෙනවා. ඒ දිසට අපේ යොමු නැත්නම් අපේ ફોකස් එක දාන්න ඕන. ඒ අනුව තමයි ඒවෙන් තෝරගෙන තමයි මෙයා එස්ටැබ්ලිෂ්ද නැද්ද? මෙයා ණයට සුදුසුද නැද්ද? ණය ගෙවීමේ අභිලාෂය කොයිතරම් දුරටද කියලා අපි තීරණය කරන්නයි මේ හදන්නේ. එතකොට අපි හිතමු යම්කිසි ව්‍යාපාරිකයෙක් හැටියට ව්‍යාපාරයක් කරගෙන යන අවස්ථාවක ඒ ව්‍යාපාරයේ කළමනාකාරීත්වය පරිපාලනය පිළිබඳ කොච්චර දුරට මෙයාට දැනුවත් බවක් හැකියාවක් තියෙනවා. කියන්නේ අවුරුදු ගාණක් තිස්සේ ව්‍යාපාර කරලා මෙයා දැනුවත් වෙලා තියෙන වෙන්න පුළුවන්. ව්‍යාපාර රාශියක් කළා ඒ පිළිබඳ යම්කිසි දැනුමක් තියෙන්න පුළුවන්. ව්‍යාපාරයේ තියෙන පීඩනය එහෙම නැත්නම් ඒක කළමනාකරණය කරලා තියෙන හැකියාව වෙන්න පුළුවන්. ඒතර ව්‍යාපාරික කළමනාකාරීත්වය පරිපාලනය කොච්චර දුරට තියෙනවද කියන එක. වයස, සෞඛ්‍ය, ආදායම් වියදම් රටා, සමාජීය පිළිගැනීම, ස්ථාවරත්වය හරිම වැදගත්. දැන් ඕක අපි එදා කතා කරනකොටත් මම ඔයාලට පැහැදිලි කරා. අවුරුදු 60 70ක වයසක තියෙන පුද්ගලයෙක්, අවුරුදු 30 40ක වයසේ තියෙන පුද්ගලයෙක් ගත්තොත් ඒ දෙන්න අතර පැහැදිලි හැකියාව පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා. අපි performance පැත්තෙන් ගත්තොත්. අපි කොහොමද ඒ පුද්ගලයාට ණයක් ලබා දීමේදී ව්‍යාපාරය කරගෙන යාමේ හැකියාව සෞඛ්‍ය පැත්තේ. බයිපාස් එකක් කරපු කෙනෙක් ඉන්නවා, බයිපාස් එකක් නැති කරපු කෙනෙක් ඉන්නවා. එහෙම නැත්නම් විවිධ ආවේනික රෝග තියෙන පුද්ගලයෝ ඉන්නවා, එහෙම රෝග නැති පුද්ගලයෝ ඉන්නවා. right? ඒතර ව්‍යාපාරයක් නම් ව්‍යාපාරික සෞඛ්‍ය තත්ත්වය හොඳද නරකද කියන එක අපිට ගැටලුවක්. ඒක බලන්න වෙනවා අපිට. වයස ප්‍රශ්නයක් අපිට වෙනවා. ආදායම් වියදම් රට මම අර හිත කතා කරේ ඒක එක්ස්ට්‍රාවගන්ට්ද? කියන්නේ කිසිම කළමනාකාරීත්වයෙන් තොරව වියදම් කරනවාද? දැන් හැම අවුරුද්දක් පතාම රට යන්න පටන් ගන්නවා. වාහන මාරු කරන අවුරුදු දෙකෙන් දෙකට. ගෙවල් මාරු කරන අවුරුදු 3න් 3ට. දැන් ඒවා අත්‍යවශ්‍ය නැහැ ව්‍යාපාරයට. දැන් එතකොට එහෙම කරනකොට වෙන්නේ අර අපිට මොකද වෙන්නේ? මේ පැත්තට තියෙන යොමුව ફોකස් එක අඩු වෙනවා. ඒතර ඒකට අපි දකිනවා මෙයා මේ විදිහටම කරන්න ගියොත් ව්‍යාපාරයේ තියෙන මුදලුත් මෙතෙන්ට ගන්නවා. එහෙමනම් මේක ඉදිරියට නැති වෙන්න පුළුවන්. ඊළඟ අතීත ගිණුම් වාර්තාවක්. ණයපසු ගෙවීමේ ආකාරය. වෙනත් මූල්‍ය ආයතන ගණිතන මම මුලින්ම කිව්වා වගේ. ෆන්ඩමෙන්ටල්ස් අපි මේ චෙක් කරන විදිහට මේ කරන්නේ. එයා පේ මාස්ටර් කෙනෙක්ද? නැත්නම් විල්ෆුල් ඩිෆෝල්ට් කෙනෙක්ද? ක්‍රිප් රිපෝට්ස් කොහොමද? අනිත් බැංකු රෙෆරන්ස් කොහොමද? ඒක හරි වැදගත්.
මොකද අතීතයේ කාර්ය සාධනයන් අනාගතයේ වර්තමානයට හරි හැම වෙලෙම හරියන්න පුළුවන්. නමුත් ඉන්ඩිකේෂන් එකක්. යම් ප්‍රමාණයක අපිට ඒ පිළිබඳ දැනුමක් එන්න පටන් ගන්නවා. ඒ ක්‍රමවේදය තුලින්. ණය තොරතුරු කාර්යාංශ වාර්තාවන්. දැන් ක්‍රිබ් එක. දැන් මම කිව්වාගේ ඒ ක්‍රිබ් එක හරහා අපිට යම් ප්‍රමාණයකට පුද්ගලයා සතු ණය ආපසු ගෙවා මේ හැකියාව සහ ඒ ගෙවලා තියෙන වාර්තාවන් පිළිබඳ අදහසක් ගන්න පුළුවන්. ඒක චෙක් රිටර්න්ස් තියෙන්න පුළුවන්, බැංක් ගැරන්ටි තියෙන්න පුළුවන්, ණය කියන්නේ ඍජු ණය වක්‍රණය පිළිබඳ දේවල් තියෙන්න පුළුවන්. තවදුරටත් පහුගිය අවුරුදු කාල සීමාව තුළ ණය සර්විස් කරලා තියෙන ආකාරය වෙන්න පුළුවන්. හරි. එතකොට ඒ ආකාරයට අපිට අදහසක් ගන්නට පුළුවන් පුද්ගලයාගේ ණයට සුදුසුකම. නැත්නම් චරිතය තවදුරටත් තහවුරු කරගන්නේ කොහොමද කියලා. මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් අහන්න. මේවා ස්ට්‍රේට් ෆෝවර්ඩ් මම නමුත් ටිකක් වැඩිපුර එෆර්ට් එකක් දාලා මේ කරේ. මොකද මේක මේ විදිහටම ප්‍රශ්න වලට අහලා තිබෙන නිසා. චරිතය ගැන සාකච්ඡා කරන්න, ශක්මතාවය ගැන සාකච්ඡා කරන්න, කෙටි සටහන් ලියන්න. මොකද ලකුණු 5ක ප්‍රශ්න. දැන් අපි මේවට ලැහැත්ති වෙලා පාඩම් කරගෙන ගිහිල්ලා තිබුණ නැත්නම් අපිට යම්කිසි ආකාරයක ඒ ලකුණු ටික අහිමි වීමේ සම්භාවිතාවක් තියෙනවා. ඒ නිසා තමයි මම පොඩි මේ එෆර්ට් එකක් දාලා වැඩිපුර වෙලාවක් කරගෙන පැහැදිලි කරන්නේ. මොනවා හරි ගැටලු තියෙනවද සහන් සදාරි? හර්ෂිකා, පුෂ්පිකා, කලන, නුවන්, කාංචනා? සර් ඔක අර මේ ටාර්ගට් කරන්නේ බිස්නස් ලෝන් වලද? මොකද රුවන්? ඔය ටික සර් මේ කියන්නේ බේසික්ව ටාර්ගට් කරන්නේ බිස්නස් ලෝන් වලද? දැන් ඔක අපි සාමාන්‍ය පර්සනල් ලෝන් වලට එච්චරම අදාළ මෙහෙම එකක් තියෙනවා. දැන් එතනදී ඇත්තටම පර්සනල් ලෝන් වගේ දෙයකට අපි මේ 6C කියන මොඩල් එක පාවිච්චි කරනවා. හැබැයි ඒක මැනුවලි නෙවෙයි. ගොඩක් වෙලාවට අපි අහලා ඇති ඔය ක්‍රෙඩිට් කාඩ් පර්සනල් ලෝන් වලට එහෙම අපි ක්‍රෙඩිට් ස්කෝරින් එකක් පාවිච්චි කරනවා කියලා. ස්කෝ කාඩ් සිස්ටම් එකක්. ඒ ස්කෝ කාඩ් සිස්ටම් එක කරන්නේ පුළුවන් තරම් ඉක්මනට මේ ණය අනුමත කරන ක්‍රමවේදය පහසු කරන්න. එතකොට කරන්නේ අපි මේ 6C හරි ටෙම්පරරි මොනවා හරි තියෙන ෆන්ඩමෙන්ටල්ස් වලින් ගන්න ප්‍රශ්න දත්ත බවට පත් කරලා අපි හදනවා ස්කෝ කාඩ් එකක්. එතකොට ඒකෙන් තමයි අර අදාළ පුද්ගලයාගේ සමහර ඒවා ටිකක් චෙක් වෙලා කියන්නේ මෙයා ක්ලියර් මේ නායකට සුදුසුයි කියලා. දැන් යුනිෆෝමිටි එකක් හදලා එතෙන්ට දෙනවා. නැත්නම් අපිට ඒක 1 by 1 චෙක් කර දාගලන්න බැරි හින්දා. ඒ පර්සනල් ලෝන්, හවුසින් ලෝන් හරි එහෙම නැත්නම් පර්සනල් ලෝන්, ක්‍රෙඩිට් කාඩ් වගේ දේවල්. දැන් මේ අපි කතා කරන්නේ ගොඩක් වෙලාවට සුළු මධ්‍ය පරිමාණ කර්මාන්ත එහෙම නැත්නම් ව්‍යාපාරික ණය සම්බන්ධයෙන්. හේතුව අපිට යම්කිසි කාල සීමාවක් තියෙනවා මේ ණයලාභියා පිළිබඳ යම්කිසි ඇගීමකට එන්න. ඒක ගොඩක් වෙලාවට මේවා ස්කෝ කාඩ් සිස්ටම් නෙවෙයි. මේක අපිට මැනුවලි ප්‍රොසෙස් කරලා අර අපි කියන වගේ මේ ක්‍රෙඩිට් පේපර් එකක් හදලා කරන අවස්ථාවන් වලදී. හැබැයි මෙතන තියෙන ගැටලුව අපි මේ කාරණා ටික ආයතනික ණය ලබා දීමට වඩා අමාරුයි. හේතුව අර මම කිව්වාගේ දත්ත විස්තර අපිට නැහැ. පාරිභෝගිකයන් සියලුම දේවල් අපිට එයා විස්තර අපිට කියන්නේ නැහැ. අපිට එක පුද්ගලයෙක් සම්බන්ධයෙන් දවස් 3-4ක් විසිට් ගිහිල්ලා අපිට යම්කිසි ප්‍රමාණයකට දත්ත විස්තර හොයාගන්න අවස්ථාවලට එළඹෙන්න වෙනවා. එතකොට ඒ නිසා තමයි අපිට ගැටලුවට මුහුණ පාන්න සිද්ධ වෙන්නේ. එතකොට දැන් මේ බහුතරයක් අපි මේක දකින්නේ පුද්ගල ණය වුණත් මේ පුද්ගල ණය කියලා කියන්නේ පුද්ගල ව්‍යාපාර ණය. කියන්නේ යම්කිසි පුද්ගලයෙක් ව්‍යාපාරයක් තුළ එළඹලා ඉන්න අවස්ථාවක්. එහෙම නැත්නම් යම්කිසි සුළු මධ්‍ය පරිමාණ කර්මාන්ත කරුවෙක් ව්‍යාපාරයක් කරන අවස්ථාවක්. ජොයින් බාරෝ කට්ටියක් හවුල් ව්‍යාපාරිකයෙක් මේ කරන අවස්ථාවක්. තමයි මේ 6C එක අපි පාවිච්චි කරන්නේ මේ විදිහට. හැබැයි මේකේ තියෙන ඇතුළාන්තයේ තියෙන යම් අපි කියන දත්ත එහෙම නැත්නම් අපි concept කියලා හිතුවොත් ඒක පාවිච්චි කරලා අපිට පුළුවන් ඩෙවලොප් කරන්න ස්කෝ කාඩ් එකක්. ඔය අපි කියන ක්‍රෙඩිට් කාඩ්, පර්සනල් ලෝන් වගේ දෙයක්. රුවන් පැහැදිලිද? අයි සර් තව ප්‍රශ්නයක් තියෙනවා. දැන් ඔය SME ලෝන් වගේ දෙනකොට ගොඩක් කට්ටිය ෆයිනෑන්ෂල් රිපෝට් ඒගොල්ලෝ හදන්නේ නැහැ. හරියට හරි.
එතකොට මොකක්ද අපි කරන්නේ? මොකක්ද ඒ වගේ වෙලාවක අපිට කරන්න පුළුවන්? දැන් ඒක තමයි අර එක තැනකදී අපි කියනවා මූල්‍ය වාර්තා විස්තර සත්‍ය කියලා. රුවන් වාගෙන පොයින්ට් එක තමයි එක තොරතුරු හදන්නේ නැහැ කියන එක සහ තොරතුරු හදන සත්‍ය නැහැ. නේ? ලෝන් එකක් ගන්න ඕන වුණාම එයා හදලා දෙනවා පුළුවන් තරම් ටර්න් ඕවර් එක පුළුවන් තරම් ඉන්ෆ්ලේට් කරලා ගේනවා අපිට. ලාභය ඉන්ෆ්ලේට් කරනවා. මොකද මට මිලියන 10ක ණයක් ගන්න ඕන හින්දා කාට හරි කියලා හදන් ගෙනවා. හැබැයි ඇත්ත බැලුවාම අපිට යම්කිසි ගැටලුවක් තියෙනවා. මේ කියන තොරතුරු සත්‍යද නැද්ද? අපි ඒකට අනුමත කරොත් මිලියන 10 මෙයාට අනිවාර්යයෙන්ම ගෙවන්න බෑ. ලොකු චැලෙන්ජ් එකක්. මොකක්ද ඒකට තියෙන උත්තරේ? කාටද කියන්න පුළුවන්? අපි දැන් ඔය කැපැසිටි එහෙම නැත්නම් කෑෂ් ෆ්ලෝ කියන තැනදීත් ඔගේ යම් ප්‍රමාණයක් කතා කරනවා. නමුත් ඊට වඩා හොඳ ප්‍රායෝගික ප්‍රශ්නයක් තමයි මෙරුවන් අහන්නේ. ඒගොල්ලෝ දෙන්නේ ඔඩිටර් කෙනෙක්ගෙන් වෙරිෆයි කරලා අන්න ඔය කියන ඔඩිටර් කෙනෙක්ගෙන් වෙරිෆයි කරගත්තොත් බිස්නස් ඉන්ස්පෙක්ෂන් එකක් කරනවා. අනුවන් ඊට වඩා හොඳ පොයින්ට් එකක් කියනවා. ඔඩිටර් කෙනෙක්ගෙන් ඉන්ස්පෙක්ට් කරගත්තොත් එම අපිට තියෙන ප්‍රශ්න කොහොමද සුළු මධ්‍ය පරිමාණ කර්මාන්ත ව්‍යාපාරිකයන්ව අපිට පුළුවන් ද ඔඩිටර් කෙනෙක් දාලා කරන්න තියෙන වොලියුම් එක වර්ක්ලෝඩ් ඔක්කොමත් එක්ක අපිට අවශ්‍ය කරන ඔඩිටර්ස්ලා ඉඳීද? අනිත් එක ඔඩිටර් කෙනෙකුට අවශ්‍ය කරන විස්තර ටික දෙන්න පුළුවන් වේද සුළු මධ්‍ය පරිමාණ කර්මාන්ත කරුවෙකුට? බොහෝ වෙලාවට අපහසුයි. මොකද එයා ඔය කියන විදිහට ඔඩිටර් කෙනෙක්ගේ රික්වයර්මන්ට්ස් වලට දැන් අපි ගත්තොත් ඔඩිට් කරන්න පුළුවන් හොඳ කම්පැනියක් yes. ඔඩිට් පේමන්ට් එකක් දීලා ඔඩිට් කරගන්න පුළුවන්. නමුත් මේ කියන අය මොනවා හරි දැන් අපි ගත්තොත් දත්ත විස්තර ඕන තරම් තියෙනවා. හැබැයි ටැක්ස් වලට එකක්, ගෙදරට තව එකක්, ව්‍යාපාරයට තව එකක්, බැංකුවට තව එකක්, ඒ වගේ කීපයක් හදනවා. පොත් 3-4ක ලියලා තියෙනවා. අපි දන්නේ නැහැ ඇත්ත මොකද්ද බොරු එක කියලා. ඔව් දිනේෂ්, මැනේජ්මන්ට් accounts කියන එකත් හරි. ඔය මැනේජ්මන්ට් accounts එක තමයි මෙරුවන් කියන්නේ. එයා දෙනවා. ඒ දුන්නට ඒක අපිට පිළිගත හැකිද නැද්ද කියන මට්ටමක අපි හිර වෙලා ඉන්නවා. දැන් නුවන් හොඳ පොයින්ට් එකක් කිව්වා. අපි කියව විසිට් කියලා. අන්න එතනදී අපි මෙහෙම දෙයක් කරනවා. අපි ඒ පාරිභෝගිකයා නැත්නම් ව්‍යවසායකයා අපිට දෙන දත්ත, ඒක මූල්‍ය දත්ත වෙන්න පුළුවන්, මූල්‍ය නොවන දත්ත වෙන්න පුළුවන්. ඒවා හැකි ප්‍රමාණයකට අපි වැලිඩේෂන් එකක් කරනවා. තහවුරු කර ගැනීමක් කරනවා අනිකුත් සාධක එක්ක සම්පූර්ණ කරලා. දැන් උදාහරණයකට අපි තුමුකෝ අපිට දෙනවා මේකයි ටර්න්ಓවර් එක, මේකයි පිරිවැය, මේක තමයි දල ලාභය, සුද්ධ ලාභය කියලා අපිට දෙනවනේ. ඒතර අපි ක්‍රොස් චෙක් කරනවා එයාගෙන් හරි. දවසක ඔයාගේ වියදම් මොනවද? දවසක ආදායම් කොහොමද? දවසට යුනිට්ස් කීයක් ඔයා හදනවද? යුනිට් එකක් කීය ගානද විකුණන්නේ? මොකක්ද ඔයාගේ සේල්ස් සෙග්මන්ට් එක? මොනවද දල ලාභ ප්‍රතිශත? කොච්චර දවසක් සතියක් මාසයක් යනකොට ස්ටොක් හැටියට තියෙනවද? කොච්චර බෑඩ් ඩෙට්ස් එහෙම නැත්නම් ස්ටොක් ලොසස් කියලා අයින් කරනවද? දැන් මේ මොකද්ද කරන්නේ? අපි ඔව් කාංචන අපි මේ කරන්නේ අපි විසිට් එකක් හරහා ඒ දෙන දත්ත වෙරිෆයි කරනවා, වැලිඩේට් කරනවා. එතකොට අපිට පුළුවන් එයා දෙන මූල්‍ය වාර්තා වලින් කොච්චර ප්‍රමාණයක් ඩිස්කවුන්ට් කරලා අපිට ඇත්ත කියලා ගන්න පුළුවන්ද බැයිද? ඔය එක ක්‍රමයක්. නොවන් කිව්ව විසිට් එක. කාංචන සජෙස් කරා වගේ මූල්‍ය වාර්තා අනුව හෝ අනිකුත් යනව විසිට් රිපෝට් එකක්. හැබැයි විසිට් රිපෝට් එක මොකක් හදන්නත් අපි ක්‍රොස් චෙක් කරන්න ඕනේ. දැන් ක්‍රොස් චෙක් කරilla මෙහෙම. දැන් උදාහරණයක් ගත්තොත් ඉහළ කළමනාකාරීත්වයත් එක්ක අපි ඩිස්කෂන් එකක් තියෙනවා. ඒ වගේම තමයි මිඩල් මැනේජ්මන්ට් එක. කියන්නේ ඔයා යනවා ෆැක්ටරි එකට. එතන ඉන්න ඔපරේෂන්ස් මැනේජර් කෙනෙක්. එයාගෙනුත් ඔයා ගන්නවා රයිට් මට කියන්න බලන්න ඔයාගේ දවසක අවුට්පුට් එක කොච්චරද? එතකොට ඕගේ ක්‍රිබ් එකත් අපිට යූස්ෆුල් වෙනවා මෙතන. මම එතෙන්ට එන්න. දවසක අවුට්පුට් එක කොච්චරද? කී දෙනෙක් වැඩ කරනවද? ඉලෙක්ට්‍රිසිටි වෝටර් කොස්ට්. මොකද ඒ කරන්නේ? ඒ කරන්නේ තව බෑක් කැල්කියුලේෂන් එකක් අනිත් පැත්තෙන් කරනවා. අර කියන සේල්ස් ටාගට් එකට යන්න පුළුවන් ඔපරේෂන් කැපැසිටි එකක් තියෙනවා. නැත්නම් මාකටිං මැනේජර් හම්බෙලා මාකටිං කැපැසිටි දැන් අපි හිතමු මෙහෙම මම යුනිට්ස් ලක්ෂයක් හදනවා. නමුත් මාකටිං මැනේජර් හම්බුනහම එයා කියනවා අපේ මාකට් growth එක මෙච්චරයි, මාකට් ෂෙයා එක මෙච්චරයි, මාසෙකට විකිනෙන්නේ මෙච්චරයි, මෙන්න මෙච්චරයි. එතකොට ලක්ෂයක් හැදුවට ලක්ෂයක් විකුණ ගන්න බෑ මාකට් එකේ. ඔන්න මාකටිං පැත්තෙන් ක්‍රොස් චෙක් කරන්න. ඔපරේෂන් පැත්තෙන් ක්‍රොස් චෙක් කරන්න. සීනියර් මැනේජ්මන්ට් එකේ පැත්තෙන් ක්‍රොස් චෙක් කරන්න. මේ මොනවද ක්‍රොස් චෙක් කරන්නේ? මේක ඔපරේෂන්ස් අපි. ව්‍යාපාරයේ තුල අපි ඔය කියන top line, mid and bottom පැත්තට ආවා. ඊළඟ අනිත් පැත්තෙන් සජෙස් කරා ක්‍රිබ් එක. ඒකත් හොඳයි. මොකක්ද? අපේ liabilities එක එතන තියෙනවනේ.
එතකොට අපි බලනවා රයිට් කස්ටමර් මෙන්න මේ ආදායම් වියදම් එනකොට මාසෙකට ගෙවන්න තියෙන ගාණ මෙච්චර නම් ඒක ගෙවන්න පුළුවන්ද මේ කියන ආදායම එක. දැන් අපි ඇත්තට මොකද කරන්නේ P&L එක බැලන්ස් ෂීට් එක කෑෂ් ෆ්ලෝ එකක් අපිම හදනවා. අර කියන විසිට් රිපෝට් එක පාවිච්චි කරලා. අර කියන විසිට් එක පාවිච්චි කරලා. අපේ තියෙන අර ක්‍රයිටීරියාස් වලින් අපි චෙක් කරනවා මේ කස්ටමර් කියන්නේ ඇත්තද බොරුද. දැන් මේ කැරක්ටර් එක චෙක් කරන තවත් ක්‍රමයක් අනිත් පැත්තට කතා කරොත් උදාහරණයකට. ශක්තිතාවය සහ මූල්‍ය මේ ප්‍රවාහ වලට එන්නේ අපි. නමුත් ඒ එන්න කලින් අපි දැන් කිව්වොත් රයිට්. එයා කියනවා රයිට් අපි මෙන්න මේ අවුරුද්දේ මෙච්චර කරා දැන් මෙච්චර කරනවා මෙන්න මෙහෙම මෙච්චර කරනවා කියලා. එයාගේ තියෙන විෂන් එකක් එක එයාගේ ප්ලෑන් එක. හැබැයි අපි ගිහිල්ලා ඩේටාත් එක්ක ইনফර්මේෂන් එක චෙක් කරනකොට මෙයා බොරු කියලා තියෙනවා. උදාහරණයකට එයා මෙච්චර සේල්ස් කරා නම් මෙහෙම ටර්නෝවර් එකක් ආවා නම් මේ මාජින් ආව නම් දැන් තියෙන්න ඕනේ සල්ලි අනිත් පැත්තට. දැන් අපෙන් අහනවා රයිට් අපි අහනවා කොහොද දැන් ඔයාගේ ඉන්වෙස්ට්මන්ට් එක. කොහොමද ඉන්වෙස්ට් කරේ? අලුත් මැෂින් කොච්චර ගත්තද බිල්ඩින් කොච්චර ගත්තද මොකද්ද? එතකොට බලනකොට රයිට් වෙලා නැහැ කියලා කියන්නේ අර කතන්දරේ බොරුවක්. ඔන්න ක්‍රෙඩිට් වර්දිනස් එකේ කැරක්ටර් එක ක්වෙස්චන් එකක් වුණා. ඉන්ටර්ග්‍රිටි ප්‍රශ්නයක් වුණා. නැත්තම් එයා ඇත්ත කියන මෙහෙම වුණා මේ විදිහට මේ වගේ බිස්නස් ලොසස් තිබ්බා මෙහෙම ගියා මේ අවුරුද්දට කරන්න බෑ මෙන්න මෙච්චරයි කරේ නෑ මෙහෙම ගත්තා ඔන්න එයාගේ ස්ටෝරියත් එක්ක ඔයා ක්‍රිඩ් එකත් එක්ක අනිත් ඇසෙට් ලයබිලිටි මැච් කරනකොට ඔන්න දැන් ඔයාට එනවා කියන තොරතුරු පිළිබඳ සත්‍ය තත්ත්වය. අන්න අපි ඇක්සෙප්ට් කරන ඔන්න එයාගේ ක්‍රෙඩිට් වර්දිනස් එක එහෙම නැත්නම් එයාගේ ඉන්ටර්ග්‍රිටි එක හොඳයි කියලා. ඔන්න ඔක තමයි රුවන් සාමාන්‍යයෙන් අපි ඒකයි කියන්නේ SME ෆයිනෑන්සින් අමාරුයි කියලා. මොකද අපිට එක තැනක ඉඳලා දැන් කෝපරේට් ෆයිනෑන්සින් කරනවා නම් ඔයා ආයේ සීට් එකකින් ඩෙස්ක් එකකින් හෙලවෙන්න ඕනේ නැහැ. ඊමේල් එකකින් ඔක්කොම ටික ආවහම සියලුම දේවල් ඔඩිටඩ් accounts අපි හිතමු EY ද PricewaterhouseCoopers ද reputed auditors ලා ඉන්නේ. ඔක්කොම notes accounts හැමදේම තියෙනවා. ඇත්තටම අපිට ඒක verify කරලා analyze කරලා working capital ට ඔක්කොම ටික හදලා ඇත්තටම offer letter එක ඊමේල් එකෙන් ආපහු යවන මට්ටමට පුළුවන් corporate financing වල. SME වල ඔය කියන කිසිම දෙයක් නැහැ. ඔයා එකද දෙකද තුන හතර පහ පාරක් ගිහිල්ලා හරි වෙරිෆයි කරගන්න ඔයා තත්ත්වයකට එන්න ඕනේ මේ පුද්ගලයාගේ ණයට සුදුසුභාවය. මෙයාගේ ණය ගෙවීමේ හැකියාව. මූල්‍ය තොරතුරු, බාහිර තත්ත්වයන්, සුරකුම්, කොන්දේසි, ප්‍රාග්ධන ඔය හැම එකම අපි one by one check කරලා යම්කිසි තලයකට ආවොත් පමණමයි අපිට කරන්න පුළුවන් වෙන්නේ මෙන්න මේ පුද්ගලයා ණයට සුදුසුද නැද්ද? නැත්නම් මෙයා දෙන දත්ත පිළිගත හැකිද නැද්ද? මේ දෙන මූල්‍ය වාර්තා තවදුරටත් විශ්ලේෂණය කළ දෙයක් ගන්න තියෙනවද නැද්ද? right තවත් මම එකක් කියන්නම් මේ ක්‍රොස් චෙක් කිරීමට කරන්න හොඳම දෙයක් තමයි අපිට යම් ප්‍රමාණයකට එයා දෙන මූල්‍ය වාර්තා විශ්ලේෂණය කරන ගමන්ම අපි විසිට් එකකදී asset liability දේවලුත් අපි ගන්න කියන්නේ යම් කිසි ආකාරයකට බලලා තොරතුරු එනවත් එක්කම තව එකක් කරන්න පුළුවන් අපිට සාමාන්‍යයෙන් මේ ව්‍යාපාරික ශේෂ්ත්‍රය තුල අපි දන්නවා නම් මෙහෙයුම් ලාභය එහෙම නැත්නම් අපි දන්නවා නම් දල ලාභ ප්‍රතිශත දල වශයෙන් අපිට කරන්න පුළුවන් තව එකක් තියෙනවා ඒ පුද්ගලයා බැංකුත් එක්ක ගනුදෙනු කරනකොට ඒ බැංකුව හරහා යවන transactions ටික inter account transactions තියෙනවා නමුත් දල වශයෙන් අපිට හිතන්නකෝ මිලියන 100ක transactions ගිහලා තියෙනවා අවුරුද්දකට කියලා. එතකොට අපි හිතමු දල ලාභය එහෙම නැත්නම් සුද්ධ ලාභය එහෙම නැත්නම් මෙහෙයුම් ලාභය 100ට 8ක් කියලා. එහෙනම් දල වශයෙන් 100 × 8 මිලියන 8ක් යාට තියෙනවා ණය ආපසු ගෙවීම සඳහා. දලව අපිට කැල්කියුලේට් කරන්න පුළුවන් වාර්ෂිකව මට කොච්චර ගෙවන්න තියෙනවද මුල් මුදල වාර්ෂිකව පොලියක් කොච්චර ගෙවන්න තියෙනවද මට ඔපරේටින් ප්‍රොෆිට් කොච්චරක් තියෙනවද එහෙමනම් ඩෙට් සර්විස් කවර් කොච්චරක් තියෙනවද කියලා දලවත් අදහසක් ගන්න පුළුවන්. දැන් මොකද එහෙම කරන්න හේතුව අපි හිතමුකෝ දැන් අපිට අර එයා දෙන දත්ත අපි හොයාගන්න දත්ත තවදුරටත් අපිට වැලිඩේට් කරගන්න ඕන නම් වෙරිෆයි කරන්න ඕන නම් ඒ තියෙන ක්‍රම 100ක් සමහරට account වල යන්නේ නැති වෙන්නත් පුළුවන්. අර මම කිව්වා ඉන්ටර් කම්පැනි account transfers තියෙන්නත් පුළුවන් ඉන්ටර් account. නමුත් still අපිට දලව අදහසක් ගන්න පුළුවන් මිලියන 100ක් ටර්න් එකක් තියෙනවා. 108ක තියෙනවා මෙහෙයුම් ලාභයක්. එහෙමනම් මිලියන 8ක් විතර අපිට අවුරුද්දට ණය සර්විස් කිරීම සඳහා ඉතුරු වෙනවා. පැහැදිලිද? right. මොන හරි ගැටලු තියෙනවද? තවත් ප්‍රශ්න තියෙනවද අපිට සාකච්ඡා කරන්න? මම ප්‍රශ්න කීපයක් ඇහුවේ. මම උත්තර ටිකක් ඔයගොල්ලෝ දුන්නා. ඒක සාකච්ඡා කරා. තා මොනවද තියෙන්නේ මේ සම්බන්ධයෙන්? පැහැදිලිද? right අපි ස්ටාර්ට් කරමු. එතකොට අපි දැන් පළවෙනි එක සාකච්ඡා කරා චරිතය.
ඊළඟට අපි සාකච්ඡා කරනවා ශක්නුතාවය නැත්නම් කැපැසිටි කියන එක. දැන් මේකේ මූලිකවම තියෙන දේ තමයි ශක්නුතාවය ගැන සාකච්ඡා කිරීමේදී ඉස්සර තිබුණා මේ ශක්නුතාවය සහ මූල්‍ය ප්‍රවාහ කියන දෙකම එකට. දැන් ඒක අපිට තියෙනවා ඇඟයි කියන්නේ ශක්නුතාවය වෙනම මූල්‍ය ප්‍රවාහ වෙනම. ඒ කියන්නේ අපි ගත්තොත් ක්වලිටේටිව් ක්වොන්ටිටේටිව් කියලා හිතන්නකො. රයිට්? ප්‍රමාණාත්මක සහ ගණිතාත්මක කියලා හිතුවා. ඒ කියන්නේ දැන් අපි හිතමු ව්‍යාපාරයක් කරගෙන යනකොට එයාට තියෙන ප්‍රාමාණික එහෙම නැත්නම් අපි හැකියාව කියන එක තමයි අපි මේ කියන්නේ ක්වලිටේටිව් සයිඩ් එක. ගුණාත්මක භාවය. ඒ කියන්නේ ව්‍යාපාරයේ කරගෙන යාමේ තියෙන කළමනාකරණ හැකියාවක් තියෙනවද නැද්ද? වෙළඳපොළ හැකියාවක් තියෙනවද නැද්ද? නෛතික හැකියාවක් තියෙනවද නැද්ද? තාක්ෂණික හැකියාවක් තියෙනවද නැද්ද? පැහැදිලි. ඒ සම්බන්ධ සුසුකම් පළපුරුද්ද තියෙනවද නැද්ද? ඒක තමයි අපි මේ බලන්නේ කැපැසිටි ශක්තිතාවය කියන්නේ. ඒ කියන්නේ අපි හිතමුකෝ මයින කෙනෙකුට ව්‍යාපාරයක් කරන්න බෑ. එහෙම නැත්නම් එයාට තියෙන්න ඕනේ එයා හොටෙලිය කෙනෙක්. හැබැයි එයා රයිස් මිල එකක් කරනකොට අපිට ඒකපාර බලන කොහොමද මේ හොටෙල් කරන කෙනෙක් මේක කරන්නේ. එතකොට එහෙම නැත්නම් එයාට අපිට ණය ගෙවීමට තියෙන හැකියාව. ඒ කියන්නේ අපි හිතමු එතකොට ගත්තොත් දැන් මම ණය වෙලා ඉන්නවා මම ජොයින් බරෝ කෙනෙක් හැටියටත් ඉන්නවා. ඒතර මට මේ දෙකම ගෙවන්න පුළුවන්. ඩිරෙක්ට් ඉන්ඩිරෙක්ට් අපිට ගෙවන්න තියෙන අවස්ථාවලදී අපි කොහොමද කරන්නේ? ඒ ආකාරයට මෙතනදී කරන්නේ ඒ පුද්ගලයා සතුව තියෙන ගුණාත්මක ප්‍රාමාණ්‍යාත්මක හැකියාව තමයි මේ ශක්තිතාවය කියලා කරන්නේ. ඒක මේකට වැදගත්. අපි මේක චෙක් කර ගන්නත් ඕනේ ඒ ක්‍රමයට. දැන් මෙයා ලීගලි පුළුවන්ද? නැත්නම් මාකටිං සයිඩ් එක තියෙනවද? කළමනාකරණය දැන් අපි තුන් කළමනාකරණය කියලා කියන්නේ අවුරුදු 10ක් 15ක් 20ක් 30ක් ඒක දැනුමෙන් පළපුරුද්දෙන් සුදුසුකම් වලින් ඔප්පු කරලා තියෙන්න ඕනේ. එහෙම නැතුව එකපාරම මේ මම රටේ දසල් ටිකක් වහන්න මට හොටෙල් එකක් ගහන්න ඕනේ කියලා කිව්ව පළියට අපිට එයාගේ කළමනාකාරීත්වය පිළිබඳ හැකියාවක්. ව්‍යාපාර පරිචය පිළිබඳ හැකියාව. හැබැයි එයාට මූල්‍යමය හැකියාවක් තියෙනවා. හොඳ නෙට්වර්ක් එකක් මුදල් අතේ තියෙනවා. හැබැයි ඒක එයාට පාවිච්චි කරලා එහෙනම් එයා හොඳ ජෙනරල් මැනේජර් කෙනෙක් පත් කර ගන්න. හය කරනවා. අන්න දැන් මොකද කරන්නේ? එයාගේ එක හැකියාවකින් නොහැකියාව පහගත්තා. ඒතර මේ කරන්නේ මේවා හරහා අපි බලනවා අපිට ණය ලබා දීමේදී ගැටලුවක් එනවද නැද්ද කියන එක තමයි මේ චෙක් කරන්නේ. මේ කියන මූල්‍ය අර අපි ෆන්ඩමෙන්ටල්ස් වලට ගිහිල්ලා ඒ ෆන්ඩමෙන්ටල් වලින් අපි බලනවා හැකියාවක් තියෙනවද නැද්ද කියලා. ණය අයිදුම්කරුවගේ ආපසු ගේමේ හැකියාව මෙන්ම ණය ලබා ගැනීමේ නෛතික හැකියාව කියන එක තමයි මේ මූලික වශයෙන්. ඒ කියන්නේ දැන් රීපේමන්ට් කැපැසිටි කියලා ගත්තහම ඒකට කැලි දෙකයි. එකක් න්‍යායාත්මක ප්‍රාමාණික ගුණාත්මක කියන එක සහ කැෂ් ෆ්ලෝ එක. මූල්‍ය ප්‍රවාහ. දැන් මූල්‍ය ප්‍රවාහ දින්නත් එපා. ඉන්කම් තියෙන්න ඕනේ. ඒ කියන්නේ ආගම්ම විගම්මේ අතේ සල්ලි තියෙන්න එපා. ගෙවන්න. හැබැයි අතේ සල්ලි හොයාගන්න ක්‍රමවේදය තියෙන්නේ මං ගාව. මට එහෙම මුදල් ජෙනරේට් කරන්න තියෙන මූල්‍යමය හැකියාවක් තියෙන්න එපා. මුදල් බවට පරිවර්තනය වෙන්න. process output. process එක තමයි මේ. output එක තමයි cash flow කියලා එන්නේ. අතීත වර්තමාන අනාගත ණය අපසු ගෙවීමේ හැකියාව කියන්නේ එයා අතීතයේ හොඳට කරලා තියෙනවද? දැනට කරනවද? ඉදිරියේදී කොහොමද ප්‍රොජෙක්ෂන් එකක් ගැන අපි සාකච්ඡා කරමු. ආයතනික ණය දුම්කරුවන් සම්බන්ධව ණය ලබා ගැනීමට බලතල හා ගිවිසුම් වලට එළඹීමට ඒ කියන්නේ එයාට ලීගල් කැපැසිටි එකක් තියෙනවා. ඒක මෙමොරන්ඩම් වෙන්න පුළුවන්, ආටිකල් වෙන්න පුළුවන්, නැත්නම් ලීගල් වෙන අපි පදිංචියේ තහවුරු ඒ වගේ ගොඩක් දේවල් වෙන්න පුළුවන්. ඒ වගේ දැන් මෙතනදී අපි සාකච්ඡා කරන්නේ ඒ අදාළ පාරිභෝගිකයා ව්‍යවසායකයාට ණය ලබා දීමට ආපසු ගෙවීමට ණය නඩත්තු කිරීමට බලපාන තියෙන විවිධ වූ හැකියාවන් වල තත්ත්වය කොච්චරද? ඒක අපි 1 සිට 10 දක්වා රේටින් එකක් ගත්තොත් ඒකේ 7 8 9 කියන්නේ 10 හොඳම රේටින් එක නම් 7 8 9ද 1 2 3ද 1 2 3 නම් අපිට සමහරට ගැටලුවක් එන්න පුළුවන්. මෙයාට ලබා දෙන ණය මුදල ආපසු ගෙවීමේදී ගැටලු සහගත තත්ත්වයක් එන්න පුළුවන්. එහෙමනම් ඒ සම්බන්ධයෙන් අපි දෙවරක් සිටිය යුතුයි. ඒක අඩු කර ගැනීම සඳහා යම් යම් ප්‍රතිපාදන ක්‍රියාත්මක වීම සිද්ධ කළ යුතුයි කියන එක තමයි මේ ශක්තිතාවය හරහා කරන්නේ. හරි. ප්‍රශ්න මොනවා හරි තියෙනවා?
පැහැදිලි? right. පියනවා දැන් cash flows මූල්‍ය ප්‍රවාහ. මේක ඇත්තට අමාරු නෑ. දැන් අපිට සාමාන්‍යයෙන් මේ කියන්නේ අර කියන හැකියාවට යටත්ව අපිට මොනවද outcome එක? මොනවද output එක? මොකද්ද cash flow කියලා අපි ඊට ගන්න කියන එක. අපි ගත්තොත් ඒකෙදී cash inflows, cash outflows කියන source එක අපි check කරන එක තමයි මේ සාකච්ඡා කරන්නේ. පුද්ගලික ණය ආජුම්කරුවෙක් කියලා හිතුවොත් එයාට මුදල් ප්‍රවාහ එන විදිහක් තියෙනවා. ඒ මුදල් ප්‍රවාහ තමයි මාසික වේතන, අමතර ආදායම්, නැත්නම් වත්කම් කුලියට දීමෙන් ඔන්න එනවා ආදායම්. දැන් අපි හිතමු අපි රෙන්ට් කරලා තියෙනවා නම් ගියා බිල්ඩින් එකක් ඔන්න ඉන්කම් එකක් එනවා රෙන්ට් ඉන්කම්. දැන් අපි නෝමල් ජොබ් එකට අමතරව තා මොනවා හරි කරන උදාහරණයක් දැන් මම මේ ලෙක්චර්ස් කරනවා. සෝ එතකොට බට එනවා අද ඉන්කම් එක. එහෙම නැත්නම් මගේ මූලික දේ තමයි මම කරන ජොබ් එකේ ඒක මට සැලරි නැත්නම් රෙමිනරේෂන් එකෙන් කතා කරනවා. ඒතර ඒක තමයි අපි එළියෙන් ඉඳන් බලන්නේ. එතකොට මේ එළියෙන් ඉඳන් බලන එකේදී ඕක පුද්ගල ණයක් වෙන්න පුළුවන්. ඒ නිවාස ණයක් වෙන්න පුළුවන්. ඒකෙදිත් මේ මෙන්න මේක එක ක්‍රමයකට චෙක් කරනවා. ව්‍යාපාරික ණය ගියත් සමහරලාට මම ව්‍යාපාරය තුලින් ලබන ආදායම් වෙන්න පුළුවන්. ව්‍යාපාරය තුලින් ලබන අමතර ආදායම් වෙන්න පුළුවන්. මොකද දැන් මම ව්‍යාපාරයක් කරනකොට මගේ තියෙන තව ස්ටේට් එක. ඒකෙන් එන එක අද ඉන්කම් එකක් මට. නැත්නම් මම කරන්නේ බුටික් ෂොප් එකක් රෙස්ටුරන්ට් එකක් රන් කරනවා. මගේ තියෙන වෙනම සුපර් මාකට් එකකට අදාළ බිල්ඩින් එකක් රෙන්ට් කරනවා. ඒකේ රෙන්ට් එකක් එනවා. ව්‍යාපාරිකයෙක්ද නැද්ද කියන එකම නෙවෙයි. ව්‍යාපාරිකයෙක් වුණත් ව්‍යාපාරයක් කරන කෙනෙක් වුණත් එයාට පුද්ගලික මට්ටමේ මුදල් දෙන්න පුළුවන්. හැබැයි ඒවා මේ ණය අපසු ගෙවීම සඳහා යොදා ගන්න අවස්ථාවක් තියෙනවා. එකම දේ මෙතන වැදගත් වෙන්නේ මේ මුදල් ප්‍රවාහ කියන එක ආවහම ඒක වෙරිෆයි කරගන්න. දැන් අපි හිතමු මම දැන් පුද්ගලයෙක් නම් account එකට සල්ලි එන්න ඕන. ඒක ඇවිල්ලා consistency එකක් තියෙනවා. නිකන් අද එනවා ඊළඟ මාසේ නෑ ඊළඟ මාසේ එහෙම බෑ. දැන් rent එකක් ගැන කතා කරනවා නම් මට තියෙන rent agreement එකක් මට බලන්න අවස්ථාවක් තියෙනවා. මම ඒක assign කරගන්නවා සමහරවිට මගේ ව්‍යාපාරික ණයක් pay කරන්න. හරි? ඒක පුද්ගල වෙන්න පුළුවන්, ව්‍යාපාරිකයෙක් වෙන්න පුළුවන්. ඒ එන source එක අපේ තියෙන වගකීම තමයි ඒක verify කරගන්න, validate කරගන්න. එහෙම එකක් වෙනවා. එහෙම නැත්නම් අර කියන පළියට මෙහෙමයි කියන්න බෑ. ඒක account එකට එන්න ඕන. ඒ අනුව තමයි මම කියන්නේ right. එහෙමනම් ඔයාගේ income එකක් තියෙනවා. එහෙමනම් මට මේ වගේ ණය මුදලක් දිය හැකියි. පුද්ගලික ණය ආයුම්කරුවෙක් හැටියට ගත්තොත් එයාලගෙන් මුදල් එළියට යන අවස්ථා තියෙනවා. මේ තියෙන ණය වාරික නිවෙස්කොලි මාසික වේදම් දැන් මේවා ඔළුවට ගන්න. දැන් අපි ගත්තොත් දැන් හුඟක් වෙලාවට අපිට මේක අත්දකින්න ලැබෙන්නේ නැහැ. හුඟක් වෙලාවට අපි පුද්ගල ණය කරන වෙලාවක මෙන්න මේක අපි දකිනවා. පාරිභෝජන ණය වගේ කරනකොට මෙන්න මේ ඉන්ඩිවිජුවල්ස් හට තියෙන එක අවස්ථාව ලැබෙනවා. සුළු මධ්‍ය පරිමාණ කර්මාන්ත කරුවන්ට මේක වැඩිපුර ලැබෙන්නේ නැහැ. ගොඩක් වෙලාවට ඒක යන්නේ දෙවෙනි කැටගරි එකට. ව්‍යාපාරික ණයක් ගන්න අවස්ථාවක මෙන්න මේ වගේ දේවල් තමයි අපිට වැඩිපුර දකින්නේ. නමුත් ව්‍යාපාරිකයෙකුට උනත් අර පුද්ගලිකව එයාගේ යම් යම් ආයෝජන තුලින් එන මුදල් තියෙනවා නම් ඒක ස්ථාවර නම් අපිට ඒක සාකච්ඡා කරලා ඒක ණය අපසු ගෙවීම සඳහා සෝස් එකක් හැටියට ගන්නට පුළුවන්. ඒතර ව්‍යාපාරික ණය ආයෝජනකරුට ලැබෙන මුදල් ප්‍රවාහ තමයි ණයට විකුණා ලැබිය යුතු මුදල්. හරි නැත්නම් සේල්ස් රෙවෙනියු එක වෙන්න පුළුවන්. නැත්නම් ඩෙටර්ස් වලින් එන්න තියෙන එක වෙන්න පුළුවන්. එතකොට ඒවා තමයි අපිට ලැබෙන මුදල් ප්‍රවාහ. ඊළඟට ව්‍යාපාරික ණය දුම්කරුවගේ පිටවන මුදල් ප්‍රවාහ කියලා කියන්නේ ණයට ගැනීමේදී දිය යුතු මුදල. මෙහෙම පිරිවැය බදු ණය වාරික. මෙන්න මේවා තමයි ඊළඟට ව්‍යාපාරික ණය දුම්කරුවගේ හැටියට එළියට යන්නේ. right? මොකද දැන් අපි බිස්නස් එකක් කරනවා නම් අපි දැනගන්න ඕන ටැක්ස් රේට් කොච්චරද? ඉන්ස්ටෝල්මන්ට් කැපිටල් එක කොහමද? ඉන්ට්‍රස්ට් එක කොහමද? නැත්නම් ඕවර්හෙඩ් කොස්ට් එක කොච්චරද? එතකොට නැත්නම් ඉන්ට්‍රස්ට් රේට් කොච්චර අපිට පේ කරන්න තියෙනවද? හරි ඒ වගේ දේවලුත් අපි දැනගන්න ඕනේ. මොකද දැන් මේකයි වැදගත් වෙන්නේ අපිට. දැන් මේක වැදගත් වෙන්නේ අර මං හිතන්නේ කලින් අපි රුවන් මං හිතන්නේ මට මතක නැහැ රුවන් වෙන්න ඕනේ. මේ අර කිව්වේ අපිට අරය හරිම දේ හදලා දෙන්නේ නැත්තම් අපි දැනග හිර වෙනවනේ. එතකොට අපි දැනගන්න ඕනේ normally individual කෙනෙක් කොහොමද? individual කෙනෙක් business කරනකොට කොහොමද? ව්‍යාපාරයක් යනකොට කොහොමද මේකේ inflows outflows මොනවද කියලා අපේ ඔළුවේ තියෙනවා. එහෙම තිබ්බහම තමයි අපි right දැන් ඒතර බදු එහෙම ගෙවනවද? EPF ETF ගෙවනවද? right එහෙම නැත්නම් interest කොච්චර වගේ වෙනවද?
කවදාවත් ලෝන් ඉන්ස්ට්‍රුමන්ට් ලීස් එක කොහොමද? දැන් මේක අපි අහන්න දැනගන්නේ ඇයි? අපි මේක දන්නවා. අරය දෙන දෙයට අමතරව රයිට් මම කියනවා රයිට් මෙන්න මේ ටිකත් මට දෙන්න. ඒ ටික අනුව දැන් ඔයා බලනවා රයිට් ඩේටාස් වලට කොහොමද ක්‍රෙඩිටර්ස් වලට කොහොමද ඩිස්කවුන්ට්ස් කොහොමද ඒක ඔළුවේ තිබුණොත් තමයි එයා කියන්නේ මෙහෙම පේමන්ට් එකකුත් තියෙනවා මෙහෙම පේමන්ට් එකකුත් තියෙනවා ඒ පොත මෙච්චරයි මෙච්චරයි අන්න. එතකොට තමයි ඔයා හරිම දන්නේ කෑෂ් ෆ්ලෝ එක මොකක්ද ඉන්ෆ්ලෝ එක අවුට්ෆ්ලෝ එක මොකක්ද කියලා. නැත්තම් සමහර වෙලාවෙ හැංගෙනවා. එයා පෙන්නන්නේ අපි දන්නේ. හැබැයි ලෝන් එක රීපේමන්ට් ගියාම ඔන්න දැන් චෙක්ස් වලට පේ කරනවා ඩිස්කවුන්ට්ස් අලව් කරනවා බෑඩ් ඩෙට්ස් මෙහෙන් වෙනවා මේන්ටෙනන්ස් හරියට ඕහෙඩ් යනවා දැන් මොකද වෙන්නේ ඉන්ෂුරන්ස් පේමන්ට්ස් යනවා EPF ETF ODU තියෙනවා ඒවා පේ වෙනවා දැන් ලෝන් එක ගෙවා ගන්න බැරි මට්ටමකට එනවා කාගේද වැරද්ද එයාගේ ප්‍රථම හැබැයි අපේ දෙවනු මොකද අපිනේ ලෝන් එක දෙන්නේ අපි හරියට කෑෂ් ෆ්ලෝ එක බලලා නැති නිසා බලන්න ඕගොල්ලන් මේකට මොන හරි යෝජනා තියෙනවද කියලා මොනවද තියෙන්නේ මේ වගේ එකකට ප්‍රශ්න එතකොට සර් කියන්නේ එතකොට මේ ඒ කෑෂ් ෆ්ලෝ account room වෙන්න ඕනේ සර් ඒවා අපි identify කරගන්න. ඔව් මෙහෙමයි. දැන් අපි identify කරගන්නේ දැන් උදාහරණයකට අපි හිතමුකෝ දැන් අර මම මුලින්ම කිව්වාගේ නිවෙස් කුලී ණය වාරික ඒ වගේ දේවල් වලට අපිට දැන් අපි rent agreement එකක් ඒක අපිට හොයාගන්න පුළුවන් නේ. අපිට අනිත් පැත්තට යන්නේ ඒව කොහොමද කියලා දැන් අපිට බදු හැටියට ගෙවන්න ඕනේ. එක්කෝ එයා ගෙවලා තියෙනවා. එහෙම නැත්නම් ගෙවන්න තියෙනවා. එයා කිව්වොත් yes මම මෙහෙම පේ කරලා තියෙනවා කියලා මොකද කරන්නේ? ඔයා ඉන්ලන්ඩ් රෙවෙනියු එකට ගියපු රිසිට්ස් එක බලා ගන්න. එහෙම නැත්නම් EPF ETF වා ගෙවන කෙනෙක්ද? ඔව් මට පොඩ්ඩක් බලන්න පුළුවන් ද පහුගිය අවුරුදු දෙක තුනේ කොහොමද එයා ගෙවලා තින්නේ. හැබැයි EPF ETF හරියට නොගෙවන කෙනෙක් වෙලා ගෙවන්න තිබිය යුතු නොගෙවන කෙනෙක් නම් එයා ඩිස්ක්වොලිෆයි වෙන වෙන තැන්වලදී. අපි ඒක දන්නේ නැත්නම් අපිට ගැටලුවක් කරනවා ණයක් දීලා සමහරට ඔන්න නඩු වැටෙනවා එහෙම. ණය වාරික නම් ගොඩක් වෙලාවට අර අපිට මම හිතන්නේ කවුද සජෙස්ට් කරා වගේ ක්‍රිඩ් එකකින් ගන්න පුළුවන්. මෙන්න මේ ලිස්ට් එක මෙච්චර මේ කාලට ඩියු. ඒ විදිහට අපි සෝසස් චෙක් කරගන්න ඕනේ. මොකද නැත්තම් වෙන්නේ එකක් වෙන්නේ ඒක අපිට මිස් වෙන්න පුළුවන්. අනිත් එක වෙන්න පුළුවන් අන්ඩර්ස්ටේට් වෙන්න පුළුවන්. අපි හිතනවා එයා දෙන ෆිගර් එක මෙච්චරයි කියලා අපි ගමන යනවා. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ ගිහිල්ලා ඊට වඩා වැඩි ප්‍රමාණයක් මෙයා ගෙවනවා වෙන්න පුළුවන්. නමුත් ඒකට මූල්‍ය ප්‍රවාහ ප්‍රමාණවත් නෑ අපේ ණය මුදලට ගෙවන්න බැහැ. අපි වැරද්දක් කරනවා මේ ෆන්ඩමෙන්ටලි මේවා චෙක් කරේ නැති නිසා. ඒකයි මේ කෑෂ් ෆ්ලෝ වල කියන එකේ තියෙන අර වැදගත් සහ අවදානම් ගතිය. ඒකයි මේක දැන් දෙකට කඩලා අපි වෙන් කරන්නේ. දැන් මිනිහෙකුට ජෙනරේට් කරන්න හැකියාව තියෙනවා. හැබැයි හැකියාව තිබ්බට කෑෂ් ෆ්ලෝ එක නැත්තම් ණය ගෙවන්න බෑනේ. එයා කියනවා මගේ ප්‍රොජෙක්ෂන් එක මෙච්චරයි මෙහෙම ගියා කලින් අවුරුදු වල මෙහෙම කියලා එයා හදන නම්බර්ස් ටික දිහා මේ විදිහට මම මගේ සේල්ස් ප්ලෑන් එක මාකටිං ප්ලෑන් එක ඔක්කොම හරි. හැබැයි end of the day කෑෂ් ටික කලෙක්ට් කරගන්න එපා. ඩෙට් ටික කලෙක්ට් කරගන්න එපා. ඩේටා මැනේජ් වෙන්න එපා. බදු ටික පේ කරන්න එපා. ඒක චෙක් වෙන්නේ මෙතනදී. අරුණ මේක පැහැදිලිද නැත්නම් තව අතුරු ප්‍රශ්න එනවද? පැහැදිලි. right අනිත් අයට කොහොමද ප්‍රශ්න? කාට හරි ගැටලුවක් තිබුණා. හර්ෂිකාද ඇහුවේ? සර් ජීවන වියදම වගේ කොහොමද මේ හරියටම තහවුරු කරගන්නේ? මෙහෙමයි. දැන් ඒකේ නම් ඇත්තම නිමේෂ ටිකක් අමාරුයි. දැන් අපි හිතමුකෝ දැන් පුද්ගලයෙකුට ණයක් ලබා දෙන්න පර්සනල් ලෝන් එකක් වගේ දෙනකොට ඒකෙදී අපි ස්ටෑන්ඩඩ් ලිවින් එහෙම නැත්නම් අපි cost of living allowance එකක් වගේ වැටෙනවා කියන එක සැලරි එකට එනවා ඇරෙන්න අපිට ඒක දල වශයෙන් මේව කරගන්න බෑ. එයාගේ එක්ස්පෙන්සස් කොහමද යන්නේ කියලා. ඒ නිසා තමයි අපි 160-40 කියලා DSCR එක මේන්ටේන් විදිහට පුද්ගල ණය ලබා දෙන්නේ. ඒකදී අපි දල වශයෙන් හිතනවා අපිට රුපියල් 100ක ලැබෙනවා නම් යම් ආකාරයකට ඉන්කම් එකක් ඒකෙන් 60ක් සියලුම ගෙවීම් ණය ඇතුළු අයින් කරලා 40ක් අපිට ජීවත් වෙන්න ඇති කියන අර මතය අරගෙන තමයි අපි ඔය ණය ආපසු ගෙවන තත්යකට පත් කරන්නේ. ඒක නැතුව වෙනම ක්‍රමයක් අත්‍තරම නැහැ. නමුත් අපි ව්‍යාපාරික ණය තත්යකට එනකොට ගොඩක් වෙලාවට අපිට බලන්න පුළුවන් ඒරියාස් තියෙනවා. මේ එයාගේ දැන් අපි තුන්කෝ දැන් ඔය ජීවන වියදමම පැත්ත නෙවෙයි දැන් ඩ්‍රොවින් සැටිටි කියන්නේ එයා ව්‍යාපාරය තුලින් එයා යම් කිසි මුදලක් ගන්නවා එයාගේ පවුලේ එහෙම නැත්නම් නඩත්තු කටයුතු සඳහා. ඒතර ඒක බලමු හරි ඩ්‍රොවින් සෙල්ල කොච්චර ඔය අරන් තියෙනවා. ඒකට තව පොඩි ප්‍රමාණයක් වැඩි කරලා අපිට කියන්න පුළුවන් ඊළඟ අවුරුද්දට මෙච්චර ප්‍රමාණයක් පාවිච්චි කරයි කියලා. එකම දේ ඒක මිස් කරගත්තොත් අපි දන්නවා මෙයා එනිවේ ලාච්චුවෙන් සල්ලි අරන් යනවා ගෙදර. අපි account කරේ නැත්නම් අන්න අපිට අතන කෑෂ් ෆ්ලෝ වල හිඟයක් එනවා. ඩ්‍රොයින් සැටිට එළියට ගන්න ඔය සාමාන්‍යයෙන් එදා ජීවන වියදම් පිළිබඳ සමහර ප්‍රශ්න निराකරණය කරගන්න වෙන්න පුළුවන්. එදිනදා වියදම් සඳහා.
පෞද්ගලික. මොනවද තව තියෙන ගැටලු? සාමාන්‍යයෙන් අර පර්සනල් ලෝන් එකක් ඇප්ලයි කරන කෙනෙක් වගේ දැන් එයාගේම නමින් නැතුව වෙන එයාගේ වයිෆ්ගේ හරි නමින් තියෙන ලීසින් එකක් ඒ වගේ දෙයක් ඉවැලුවේට් වෙන්නේ නැහැ නේද? දැන් ක්‍රිබ් එකක් වගේ බලපුවම. ඔව්. එතකොට අපි ඒ වගේ එකක් කොහොමද වෙරිෆයි කරගන්නේ? මෙහෙමයි. එතනදී නම් අපි සාමාන්‍යයෙන් ඔය පොඩි ගැටලුකාරී තත්ත්වයකටත් එනවා. හැබැයි අපි සමහර වෙලාවට පර්සනල් ලෝන් ඇප්ලිකේෂන් එකකදී අපි නිකන් අහන සමහර ප්‍රශ්න තියෙනවා. අර ගත්ත පවුලේ නඩත්තු කරන්නේ කවුද? ජොබ් එකක් කරනවද? ඒ වගේ පොඩි අදහසකුත් ගන්නවා. එයා දැන් අපි තුමුකෝ වයිෆ් ජොබ් එකක් කරනවා මෙහෙම කියලා කිව්වහම එතකොට අපිට ඒක විදිහක් තමයි. එතකොට එයා යම් කිසි මුදලක් උපදිනවද නැද්ද කියන එක බලා ගන්න. ඊළඟට අපි සමහර වෙලාවට ටිකක් හොඳම ක්‍රමේ තමයි අපි දැන් ඔය තනි පුද්ගලයෙක් ගන්නවා වුණාට දැන් කම්පැනි එකකින් නම් අපිට සැලරි එක ඩිඩක්ට් කරලා අපිට එවනවා කියන මට්ටම આવොත් ප්‍රශ්නයක් නැහැ. නැත්නම් එයා ව්‍යාපාරික මට්ටමක ඉන්න කෙනෙක් නම් අපි චුට්ටක් එයා දැන් අපි තුමුකෝ ඒ කියන්නේ එයාගේ වයිෆ් ගේ හරි එයාගේ හරි ක්‍රිබ් එක කෝල් කරනවා කියන තත්ත්වෙට ගියාට කමක් නැහැ. හේතුව ඒ අපිට ටිකක් ඒක පිළිගත හැකි ආයතනයක් හැටියට ඔපරේට් වෙන්නේ නැති නිසා. දැන් පර්සනල් ලෝන් එකක් ගන්නකොට කම්පැනි එකකින් වගේ යනකොට ගොඩක් වෙලාවට අපි කම්පැනියෙන් අපිට දෙනවානේ අන්ඩර්ටේකින් එකක් මේ විදිහට ඒක සැලරි ඩිඩක්ට් කරලා එවනවා, සැලරි එක අපිට එවනවා. ඒතර ඒ වගේ එකදී අපිට පුළුවන් ඩිඩක්ට් කරලා අරයට මුදල් ටිකක් දෙන්න. පැහැදිලිද? නැත්නම් එතකොට දැන් එයාගේ වියදම් වලට කලින් අපිට ඩිඩක්ෂන් එක ගන්න පුළුවන්. කම්පැනි එකක වැඩ කරන අන්ඩර්ටේකින් එකක් තියෙන එයාගේ අපිට පොටෙන්ෂල් එක බලලා අවුරුදු ගාණක් වැඩ කරනවා ඒ වගේ දෙයකට. එතනදී ඇත්තටම අපිට අර ගොඩක් වෙලාවට අර එයාගේ මේ ඩිපෙන්ඩන්ස්ලා ගැන ගොඩක් හොයන්නේ නැහැ. ඒකයි ගොඩක් කම්පැනි කියන්නේ සැලරි එක අපිට රූට් කරන්න ඕනේ, ස්ටෑන්ඩින් ඉන්ස්ට්‍රක්ෂන් එකක් දෙන්න ඕනේ. මොකද එතකොට ඒ වෙන්නේ වෙන වියදම් වලට යන්න කලින් අපේක ඩිඩක්ට් වෙනවා. හැබැයි අපි තුමුකෝ එළියෙන් ඉන්න කියන්නේ යම්කිසි පාරිභෝගිකයෙක් එයා ව්‍යාපාරයක් කරන කෙනෙක් එයා ණයක් ගන්න වෙලාවක අපි අර මම මේක කිව්වේ තව චුට්ටක් වැඩිපුර අපි හොයනවා. ඩිපෙන්ඩන්ස්ලා කවුද? ඒගොල්ලෝ රැකියා කරනවද? ඒගොල්ලන්ගේ ක්‍රිබ් එකක් අපි කෝල් කරලා දැන් උදාහරණයක් අපිට හොඳම දේ තමයි සමහරවිට වයිෆ් ගේ නමට ලෝන්ස් අරගෙන ඒවා ඩිෆෝල්ට් වෙලා තියෙනවා. දැන් මෙයා හොඳට ක්‍රිබ් එකේ තියෙනවා. නමුත් ඉතින් අපි දන්නේ මේ ඩිෆෝල්ට් වෙලා තියෙන්නේ මෙයා තමයි අරන් දෙවන්නේ නැත්තේ. ඒතර අපි පොඩි පොඩක් කල්පනා කරලා බලන්න ඕනේ රයිට්. මෙයා වයිෆ් එක ඩිෆෝල්ට් වෙනවා කියලා කියන ප්‍රශ්නයක්. රයිට්. එතකොට දැන් ව්‍යාපාරිකයෙක් නම් ව්‍යාපාරය තුල කරනවා නම් අපි බලනවා රයිට් කවුද වාට උදව් කරන්නේ? කොහොමද ඒගොල්ලන්ගේ සම්බන්ධතාවය? ඒගොල්ලෝ ව්‍යාපාරයට යොමු වෙනවද? මොකද අපි වෙන තැනකට තියෙනවා සක්සෙෂන් ප්ලෑන් කියලා. කළමනාකරණයේදී. ඇත්තටම බලනවා දැන් ඔයා නැත්තම් කවුද වෙනුවට වැඩ බලන්නේ? එතකොට සමහරවිට ඒක අයියා මල්ලි වෙන්න පුළුවන්, පුතා වෙන්න පුළුවන්, නැත්තම් වයිෆ් වෙන්න පුළුවන්. ඒ වගේ දේවල්දී අපි චුට්ටක් කල්පනා කරලා බලන කොහොමද ඒගොල්ලන්ගේ මේකට තියෙන සම්බන්ධතාවය. ඒ වගේම අපිට ස්මාර්ට් වෙන්න ඕනේ අර කියන විදිහට මේ තව ප්‍රමාණයක් මේ ඒගොල්ලෝ ගැනත් හොයලා බලලා මෙතෙන්ට විස්තර ටිකක් ඇතුල් කරගන්න. ඒක ටිකක් නුවන් අර ස්ට්‍රේට් ෆෝවර්ඩ් නෑ. අපි චුට්ටක් කියන්නේ ක්‍රෙඩිට් ඔෆිසර් කෙනෙක් ටිකක් ස්මාර්ට් වෙන්න ඕනේ. අපිට තියෙන ට්‍රෙන්ඩ් එක තේරෙනවා නම් අපි තව චුට්ටක් එහාට ගිහිල්ලා හොයන්න. එහෙම නැත්නම් එයා අපිත් එක්ක දිගටම ගන්න කරන ක්‍රිබ් එක හොඳයි. එතකොට තේරෙනවා නම් මෙන්න මේ විදිහට ගැටලුවක් නැහැ කියලා. එතකොට අර කෑෂ් ෆ්ලෝ එකෙත් අපි චුට්ටක් ලීඩ් එකක් තියෙනවා. හරියටම එයා කෑෂ් ෆ්ලෝ එක ඩෙට් සර්විස් කරන්න කියලා 1.25 වගේ නැතුව 2 times විතර වගේ වෙනකන් අපි පොඩි හදා ගන්නවා. අර මොකද අපිට වෙන ප්‍රශ්නක් තියෙනවනේ. අපිට දැන් මෙයාගේ මේ දරුවන් සජෙස්ට් කරා වගේ අපිට ඉන්කම් එක ගැන හරියට වෙරිෆයි කරගන්න බැරි අවස්ථාවක් තියෙනවනේ. ඒතර අපේ තියෙන ක්‍රමවේද වලින් ගිහිල්ලා මේ ඉන්කම් එක වෙරිෆයි කරගන්නේ. ඒතර චූටි ලීව් එකක් අපි තියාගන්නවා ණය ආපසු ගෙවීමේ අනුපාතය ටිකක් වැඩිපුර තියාගන්න. නුවන් පැහැදිලිද ප්‍රශ්නේ? උත්තරේ ටිකක් ප්‍රමාණවත්ද කොහමද? ඔව් සර් පැහැදිලි. thank you. අනිත් අයට මොනවද තියෙන්නේ? ගැටලු. ආශිකා, මధుරිකා, නිමේෂා, පුෂ්පිකා? සර් ඔව්. සර් මේ අර දැන් අපිට ප්‍රූෆ් එකක් හොයාගන්න බැරි යාගේ සමහර ගෙවීම් තියෙන්න පුළුවන් පොලියට අරන් වගේ. yes. එහෙම දේවල් වුණොත් එතනදී ලොකු ප්‍රශ්නයක් තියෙනවා. දැන් අපි ඇත්තටම එහෙම අවස්ථා කියන ඒවා අපි හොයාගන්න තියෙන හොඳම ක්‍රමය තමයි විශේෂයෙන් මේ සුළු මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් එක්ක අර තියෙන බැඳියාව. ඒ කියන්නේ අර අපි කියන සම්බන්ධතාව ගොඩක් ක්ලෝස් වෙන්න ඕනේ. දැන් අපි ඒකයි මම කිව්වේ කෝපරේට් කෙනෙකුට ණයක් දෙනකොට නම් ඩෙස්ක් එකෙන් එළියට යන්න ඕනේ නැහැ. මෙතනදී අපි සමහරලාට වරක් දෙවරක් නෙවෙයි 3-4 වතාවක්ම එයා හම්බෙලා ව්‍යාපාරය පිළිබඳ හොයාගෙන
ඒකේ top management, middle management, lower management එක හම්බෙලා buyer suppliersලා ඉන්නවනම් ඒගොල්ලොත් එක්ක කතා කරලා ඉතින් අපි පුළුවන් තරම් බලනවා මේ පුද්ගලයා කොයි ආකාරයකටද මේ ව්‍යාපාරය කරන්නේ කියන එක. ඔය දැන් 6C හරහා දැන් අපි කියමු චරිතයෙන් වෙන්න පුළුවන්, ශක්තිතාවයෙන් වෙන්න පුළුවන්, මේ cash flow එක හරහා වෙන්න පුළුවන්, තව ඉස්සරහට කරන දෙකින් වෙන්න පුළුවන්. අපිට සමහර කෝඩුවාවන් එන්න පටන් ගන්නවා. ඒ කියන්නේ සමහරට හොඳ reference එකකුත් මෙයාගෙන ගන්න වෙන්න පුළුවන්. අපේ ඉන්න හොඳම කස්ටමර් කෙනෙක් මම අහනවා මෙන්න මෙහෙම ABC සිල්වා කියලා කෙනෙක් ආවා කොහොමද එයා සාමාන්‍යයෙන් ණය ගෙවන කෙනෙක්ද ගැටලු සාද ව්‍යාපාරිකවද ඔන්න සමහරවිට කියන බලන්න ඔව් මිනිහා පොඩ්ඩක් හිර වෙලා ඉන්නේ මේ දවස්වල පොඩ්ඩක් එහෙම ණයත් අරගෙන අන්න පොඩි අපිට එනවා ලීඩ් එකක් අපි ඇත්තටම ඉතින් ඇත්ත කතා කරනවා දැන් අපිට එහෙම තව තැනකින් ණයක් අරගෙන එයා හිර වෙලා ඉන්න එකම ණය නොගෙව ණයක් අනුමත නොකරන්න එකම හේතුව නෙවෙයි ඇත්තටම අපිට කරන්න පුළුවන් දෙයක් තමයි ඒ ණය මේ අපේ ණය හරහා සෙටල් කරලා එයා නිසි තත්ත්වයකට ගේන්නත් අපිට කරන්න පුළුවන් මොකද එයා ඒක කරන්නේ වංක චේතනාවෙන් වෙන්න බෑ ව්‍යාපාරයේ හදිසිය කාර්ය ප්‍රාග්ධන අවශ්‍යතාවයක් ආවා ඒ සඳහා එයා ඉක්මනට ණයක් ගන්නව වෙන්න පුළුවන් ඒ ණය අරගෙන ඒක ක්‍රියාත්මක වෙනවා හැබැයි ඒක දවසට 100 මේ මාසෙට 5 පොලිට එයා ගන්න අපි දෙන්නේ අවුරුද්දම 8කට 9කට නමුත් අරයා ඉක්මනටම ඉදමක් තිබ්බා උකසක් ඇටි තිබ්බා ටක් ගාලා ලිව්වා අපි වගේ මාස 6ක් 7ක් ඉවලුවේෂන් වලට ගන්න දවස් 2යි ණය දුන්නා යම් කිසි ව්‍යාපාරික ඒක ජෙනුවින් වෙන්නත් පුළුවන් ඒතර චුට්ටක් ඒකම කියන අර අපිට සමහර ඒවා පහසු නෑ. හැබැයි අපි අපේ තියෙනවා අර මම කියනවා වගේ පොඩි අපි දාලා තියෙනවා ඒජන්ස්ලා. ඒවෙන් අපි තොරතුරු එකතු කර ගන්නවා. ඒකයි මම කියේ සුළු මධ්‍ය පරිමාණ කර්මාන්ත කරවන්ට ඒ කියන්නේ SME කස්ටමර්ස්ලට ණය අනුමත දෙනවා කියන්නේ හරි අමාරු දෙයක්. දැන් හන්සිකා දැන් අපි පළවෙනි එක හරියට දීලා අපි දන්නේ ඊට පස්සේ මෙයා ගන්නත් පුළුවන් මේ මනි ලෙන්ඩර් කෙනෙක්ගේ ණයම. එහෙම රිස්ක් උත් තියෙනවා. මුලින් හොඳයි අපි දන්නේ නැතුව දෙන්නත් පුළුවන් තව ගානේ හරි. අරගෙන ඉන්නත් පුළුවන්. නමුත් අර එකම දේ ක්ලෝස් ඉන්න දැන් අපි තව ඉස්සරහට ඕගලන්ට පැහැදිලි වෙයි දැන් අපි ණය ලබා දෙනකොට අපි තත්ත්ව කොන්දේසිත් කියනවා. ඒ තත්ත්ව කොන්දේසිල කියන ආගේ ටර්න් ඕක අපිට මෙහෙමන්න ඕනි, සින්කින් ෆන්ඩ් එකක් හදන්න ඕනි, PDC ස්ටේට්ස් මෙච්චර දාන්න ඕනි, මේන් සප්ලයර්ස්ලාගේ ලිස්ට් එකක් අපිට දෙන්න ඕනි, බයර්ස්ලාගේ ලිස්ට් එකක් අපිට දෙන්න ඕනි. අපි දැන් ওই හැම එකක්ම අපි පොඩ්ඩක් ට්‍රැක් කරගෙන ඉන්නවා. මොකද නැත්තම් වෙන්නේ කොයි මොහොතක හරි අපිට මේ දේ කරගන්න බැරි වෙන්න පුළුවන් අර ට්‍රැක් එකකින් ගිය ගමන්. එකපාර මාසෙකට මිලියන 20 30 එන පුද්ගලයන් අපිට දකිනවා මිලියන 7-8කට බහිනවා. ටග්ගා බලනවා අයියෝ අහවල. මොකද එයා වෙන බැංකුවකට රූට් කරන්න පුළුවන්. right එහෙම කරන්න බෑ මොකද ණයේ තියෙන ඔෆර් එකේ තියෙනවා බෑ කියන නමුත් එයා ඒක කරනවා. මොන හරි ප්‍රශ්නයකට. හරි අපි ආපහු යාට කතා කරලා ඒක මේව කරගන්න ඕනේ. ඒ වගේ ක්ලෝස් මොනිටරින් කියන්නේ පෝස්ට් ඩිස්බර්ස්මන්ට් මොනිටරින් කරන්න තත්ත්වකන්දෝසි ටිකක් අපි මේකට ඉන්ක්ලූඩ් කරන්න ඕනේ. පැහැදිලිද? Oh, sir, thank you. අනිත් අයට මොන හරි ගැටලු? අපි ඒතොර ශක්තිතාවය මුදල් ප්‍රවාහ චරිතය සාකච්ඡා කරා. දැන් මම මේකට මෙච්චර වෙලා ගන්න හුඟක් වෙලාවට අපි දකිනවා මේ වගේ ප්‍රශ්න සෑහෙන අහලා තියෙනවා. ඒ වගේම මේකේ ප්‍රායෝගිකව අහන ප්‍රශ්න ඉදිරියට එන්න පුළුවන්. මොන හරි දෙයක් තේරෙන්නේ නැත්නම් වෙලෙම ඩිස්ටර්බ් කරන්න ඒවල් කතා කරලා අහන්න. ඊළඟට අපි යනවා මෙන්න මේ ප්‍රහග්ධනය. මේකත් එක්තරා දුරකට අපිට වැදගත් වෙනවා විශේෂයෙන්ම සුළු මධ්‍ය පරිමාණ එහෙම නැත්නම් කේවල එහෙම නැත්නම් හවුල් ව්‍යාපාරිකයන් සම්බන්ධයෙන්. ඇයි මේක වැදගත් වෙන්නේ? මොකද අපි සමහර වෙලාවට මේ ව්‍යාපාරිකයා එයා යම් කිසි දෙයක් ආයෝජනය කළා ව්‍යාපාරය තුළින් දෙයක් ජනිත කරලා ඒ මුදල් එයාගේ නමට එයාගේ හිතවතුන්ගේ නමට ආයෝජනයක් කරලා තියෙන්න පුළුවන්. එතකොට ඒ පිළිබඳව අපිට යම් කිසි තක්සේරුවක් නැති වුණොත් අපි හිතන්නේ මේ කිසිම දෙයක් මෙයා ඉතුරු කරලා නැහැ නේද? එතකොට අපිට පොඩි වගකීමක් තියෙනවා සාමාන්‍ය තැනින් ඔබට ගිහිල්ලා මේ පුද්ගලයා සතු වත්කම් වගකීම් පිළිබඳ හඳුනා ගැනීමක් කරන්න. දැන් එයා ව්‍යාපාරිකයා එයාගේ පුතාගේ නමට ඉඩම් අරන් දානවා. නෝනගේ නමට ඉඩ කඩම් අරන් දානවා. හැබැයි ව්‍යාපාරය තුලින් ජනිත වෙන මුදල් වලින් තියෙන දේවල්. එතකොට ඒක ව්‍යාපාරයෙන් මේ ජෙනරේට් කරා කියලා අපිට හිතා ගන්න පුළුවන් දෙයක්. හැබැයි අපි ඒකට සාක්ෂි ඉල්ලන්න වෙයි. ඔප්පු තිරප්පු එහෙම නැත්නම් කොයි කාලේ දෙය ආයක ගත්තේ ඒකට තියෙන රිසිට්ස් වගේ දේවල් ඒකට ගිය පේමන්ට් දේවල් ඒක යම් කිසි තක්සේරුකම් තියෙනවා අන්න ඒ ආකාරයට අපි බලන්න අවශ්‍යයි. එහෙම නැති වුණාම අපිට නැත්තට ක්ලූ එකක් නැහැ.
හරි නැත්නම් අපි ගත්තොත් මොකුත් නෑ දැන් තියෙන මේ ව්‍යාපාරය කරනවා. ඉතින් බැලු බලමුට මෙච්චරම තමයි. අවුරුදු 10ක් ව්‍යාපාරය කරා මෙච්චර. හැබැයි අර පුද්ගල නමට දැන් තියෙන්න පුළුවන්. ව්‍යාපාරික නමට නෑ පුද්ගල නමට තියෙනවා. يعني ඒක නිසා අපි මේ ප්‍රාග්ධනය කියන එක ගොඩක් වැදගත් වෙනවා. ඒක මැනගන්න. එහෙම නැත්නම් ඒක නිරීක්ෂණය කරන ක්‍රමවේදය අනුව. කොටස් දෙකයි ඒක ඉක්විටි වෙන්නත් පුළුවන්, ඩෙට් වෙන්නත් පුළුවන්. ණය ප්‍රාග්ධනය කියලා කියන්නේ ගොඩක් වෙලාවට අපිට ණයක් හැටියට බැංකුවකින් හෝ යම් මූල්‍ය ආයතනකින් හෝ යම් කිසි වෙනත් එකකින් ණයක් හැටියට ආපු ආයෝජනයක් වෙන්න පුළුවන්. කොටස් එහෙම නැත්නම් ඩෙට් කැපිටල් හැටියට කියලා ඉක්විටි කියලා කියන්නේ අත ඇති මුදල් හැටියට හෝ කොටස් හැටියට හෝ ඒ ව්‍යාපාරය තුලට ආපු ඒවා තමයි කොටස් ප්‍රාග්ධනය කියලා කියන්නේ. එතකොට දැන් මෙතනදී තියෙන අනිත් වැදගත්කම තමයි ව්‍යාපාරයක් තුල ප්‍රාග්ධනය කොයිතරම් දුරට තියෙනවද නැද්ද කියන එකෙන් අපිට ජනිත වෙන අනිත් දේ තමයි ඒ පුද්ගලයා කොයිතරම් දුරට ව්‍යාපාරය තුලට බද්ධ වෙලා ඉන්නවද. ඒ කියන්නේ එයා හොයන දේවල් ව්‍යාපාරයෙන්ට වැඩි ප්‍රමාණයක් ආයෝජනය කරලා තියෙනවා නම් ඒ කියන්නේ ව්‍යාපාරයේ තියෙන ඇල්ම කැමැත්ත බැඳීම වැඩි. ඒක අපිට අනිත් පැත්තට ප්‍රයෝජනයක්. මොකද දැන් අපි දැන් ගත්තොත් උදාහරණයක් ගත්තොත් මුලින්ම හිසිදමක් එතන රෙන්ට් එකට ඉන්නවා ඊට පස්සේ ගොඩනැගිල්ලක් හදනවා ගොඩනැගිල්ල වැඩි දියුණු කරනවා තොගය දානවා අල්ලපු ඉඩම ගන්නවා ස්ටෝර් රූම් එකක් හදනවා දැන් මේ ව්‍යාපාරේ වැඩි වෙවි යනවා. ඒක අපිට සුරුකමක් හැටියට එන්න එතන තව ඉදිරියට බඩු වැඩි වීමක් සිද්ධ වෙනවා. එතකොට මොකද වෙන්නේ? ව්‍යාපාරය තුල තියෙන ආයෝජනය කිරීම නිසා ව්‍යාපාරයේ තියෙන පොටෙන්ෂල් එකක් ඉදිරියට වැඩි වීමක් සිද්ධ වෙනවා. ඒ වගේම සුරකම පැත්තෙත් අපිට වටිනාකමක් අනිත් පැත්තට එනවා. එතකොට දැන් මේ කියන්නේ මෙතනදී අපිට වැදගත් වෙන දෙයක් තමයි මේ විදිහට කරාම අපිට ඒ ව්‍යාපාරයට ණයක් ලබා දීමට තියෙන හැකියාව වැඩි වීමක් සිද්ධ වෙන ඔය විදිහට ආයෝජනය කරලා තියෙනවා. ඒකේ අනිත් පැත්ත නම් අපිට යම්කිසි ගැටලුවක් එනවා. මෙයාගේ යම්කිසි එකක් තියෙන ව්‍යාපාරික පරිචය කළමනාකාරීත්වය පිළිබඳ ගැටලුවකුත් ඒ වගේම සුරුකුම පැත්තෙන් සහ මෙයාගේ ව්‍යාපාරයේ තුලට තියෙන බැඳියාව පිළිබඳ ප්‍රශ්නකුත් එනවා. ඒ නිසා මේ ප්‍රාග්ධනය කියන එකත් ගොඩක් දුරට අපිට වැදගත් වෙනවා. කොහොමද ඒක කරේ? එහෙම නැත්නම් ඒක කොයි විදිහටද අපිට දකින්නට ලැබෙන්නේ කියන දේ තහවුරු වෙනකොට. මම හිතන්නේ ඒක අමාරු නැහැ. නමුත් ප්‍රාග්ධනය කියන concept එකක් හැටියට අපි ගොඩක් බලනවා ඒ පිළිබඳව සාකච්ඡා කරනවා. ඒ පිළිබඳ යම්කිසි තත්යකට එනකම් අපි කාරණා හොයන්න පටන් ගන්නවා. අර මම කිව්වාගේ සමහරවිට ડોකියුමන්ටරි එවිඩන්ස් පවා හොයාගෙන යන අවස්ථා තියෙනවා මේ පිළිබඳ යම්කිසි ආකාරයකට තහවුරු වෙනවා. ගැටලු මොනවා හරි තියෙනවද? මේක ටිකක් වැදගත් වෙනවා. මෙතනදී ඇත්තටම කන්ඩිෂන් කියලා කිව්වම බාහිර තත්වයන් කියන එකට අමතරව අභ්‍යන්තරික තත්වයනුත් මෙතනට අපිට පාවිච්චි කර ගන්න පුළුවන්. ඒ කියන්නේ දැන් ගත්තොත් තත්වයන් ගත්තොත් ඒවා එක්ස්ටර්නල් ඉන්ටර්නල් දෙකම. දැන් එක්ස්ටර්නල් පැත්ත මම පොඩ්ඩක් පැත්තක දාලා ඉන්ටර්නල් කියලා කිව්වොත් අපි හිතමු ණය මුදලක් යම් ප්‍රමාණයකට යම් පුද්ගලයාට අනුමත කිරීමේදී ඒ ණය මුදල සම්බන්ධයෙන් අභ්‍යන්තරිකව තියෙන තත්වයන් තියෙනවා. ඒ තමයි ණය මුදල මුදලේ වටිනාකම, පොලි ප්‍රතිශතය, කාලය, එහෙම නැත්නම් අපිට කොන්දේසි ණය, සාමාන්‍ය කොන්දේසි, විශේෂිත කොන්දේසි, පූර්ව කොන්දේසි. එතකොට අන්න ඒ වගේ ණය මුදල සහ ඒකට බද්ධ වෙච්ච කොන්දේසි කියන කොටසත් මෙතෙන්ට එනවා. ඒ කියන්නේ දැන් අපි ණයක් නිකුත් කරනවා කියලා තීරණය වෙනකොට අර ඉහත කාරණාවල තියෙන ධනාත්මක ඍණාත්මක භාවය මත ණය මුදල අනුමත වෙනකොට ඒ සම්බන්ධයෙන් කොන්දේසි ටිකක් පනවනවා. ණය මුදල ප්‍රමාණය, කාලය, සුරකුම වෙන තැනක සාකච්ඡා කරනවා. ඒ කියන මම මේ කියපු කාරණා ටික. ඒතර ඒකත් මේ කොන්දේසි යටතට වැටෙනවා. ඊට අමතරව බාහිරව, ඒ කියන්නේ ණය මුදල පිළිබඳ තක්සේරුවකට එනකොට අපිට බාහිරව එහෙම නැත්නම් එක්ස්ටර්නලි අපිට වැදගත් වෙන කොන්දේසිත් තියෙනවා. ඒව තමයි දැන් අපි පුද්ගලයෙක් නම් ඒ පුද්ගලයාගේ රැකියාව වෙනස් වීම, ඒකේ තරාතිරම වෙනස් වීම, එහෙම නැත්නම් රැකියාවේ යම් ආකාරයකට අඩුපාඩු සිදුවන ඒවා.
එතකොට එහෙම නැත්නම් ඒ තනි පුද්ගලයෙක් හැටියට යාට මුදල් ප්‍රවාහ හැටියට ලැබෙන දැන් මම කිව්වා අද ඉන්කම් වෙන්න පුළුවන්, රෙන්ට් ඉන්කම් වෙන්න පුළුවන්. ඒ අඩු වැඩි වුණාද? ඒක අපිට වැදගත් වෙනවා. දැන් උදාහරණයක් මේ කොවිඩ් කාලේ හරියට මේක වුණානේ. ඒකත් සමහරලාට ගියා. allowances අයින් කරා. work from home වගේ හින්දා වෙන වෙන විදිහට compensate වෙන්න පටන් ගත්තා. ඒ වගේම තමයි rent income වගේ තිබ්බ rent දැන් කට්ටිය දාලා ගියා. ඒවා අඩු කරා. ඒ වගේ විශාල ප්‍රමාණයේ changes වෙන්න පටන් ගත්තා. මේක අලුත්ම තත්ත්වයක්. නමුත් ඒකෙන් අපි දැනුවත් වීමක් සිද්ධ විය යුතුයි. මොකද දැන් අපි ඒ නිසාම තමයි දීපු ණය මුදල් තියෙනවා නම් ඒව නැවත සකස් කරලා කාලෙ දික් කරලා යම් යම් ආකාරයේ ප්‍රතිකර්ම ඒගොල්ලන්ට ලබා දිය යුතු අවස්ථාවක් වෙනවා එතනදී. ඒ වගේම තමයි අලුතෙන් කරනවා නම් මේ වගේ අවස්ථාවක අන්න ඔය කියන කාරණා පිළිබඳ හැක් යොමු කරන්නට ඕනේ. එයා කිව්වොත් මම මෙහෙම රෙන්ට් එකට මට මෙහෙම ඉන්කම් එකක් එනවා කියලා දැන් ඔයා දැනගන්න රයිට් මේ කොවිඩ් කාලේ අනිවාර්යයෙන්ම ඉන්කම් එක වෙනස් වීමක් සිද්ධ වෙන්න පුළුවන්. එහෙමනම් ඒ දැන් අලුත් තත්ත්වය මොකද්ද? salary cuts හුඟක් තැන් වල කතා කරා. එහෙම නැත්නම් ඔයාගේ දැන් fixed allowance මොනවද? variable allowances මොනවද? basic එක වෙනසක් වුණාද? කලින් තියෙන එක සාධාරණ. නමුත් මේ කොවිඩ් කාලේ වුණාද නැද්ද? අලුතෙන් අපි කරනකොට බාහිර තත්ත්වයන් පුද්ගලික සම්බන්ධයෙන් අපි සාකච්ඡා කළ යුතුයි. ඊළඟට ව්‍යාපාරික ණය අයදුම්කරුවෙකුට එයාටත් බලපානවා බාහිර තත්ත්වයන් රාශියක්. ආර්ථික, සමාජීය, දේශපාලන, සංස්කෘතික, එතකොට එහෙම නැත්නම් විදේශ සම්බන්ධතා, තරඟකාරීත්වයන්, තාක්ෂණික ගොඩක් දේවල්. දැන් උදාහරණයක් ගත්තොත් රජයේ ප්‍රතිපත්ති දැන් මේ දවස්වල ගන්නවා අපි කියනවා ඕගනික් ඒවා ප්‍රොමෝට් කරනවා. non organic fertilizer දැන් තහනම් කරනවා. සමහර වර්ගයේ පොලිතින් තහනම් කරනවා. හරි එතකොට තේරෙනවද? සමහර දැන් ඔය පොහොර වර්ග. ඒතර මේවා මොකද වෙන්නේ? දැන් අපේ කස්ටමර් කෙනෙක් ඉන්නවා නම් මේ අංශයේ නිෂ්පාදනය කරන. එහෙම නැත්නම් ඕගනික් රසායනික පොහොර පාවිච්චි කරන. එතකොට මොකද වෙන්නේ? අන්න බිස්නස් ඉම්පැක්ට් එකක් කරනවා. ඒක පිළිබඳ අපි දැනුම්වත් වෙලා ඒ සම්බන්ධයෙන් සොලියුෂන් දෙන්න ඕනේ යාට එක්සිස්ටිං කෙනෙක් නම්. අලුත් ඉන්නවා නම් අලුත් ශේෂ්ත්‍රයකට යනවා. දැන් අපි දන්නවා පොලිතින් සමහර ඒවා ලව් සමහර ඒවා නැහැ. එහෙමනම් ඒ මොනවද? ඒවට අපි කොහොමද උත්තර දෙන්නේ? ඒව පිළිබඳව අපි සාකච්ඡා කරන්නේ කොහොමද? ඒකට තියෙන විසඳුම මොනවද? එතකොට ඒ ඇවිල්ලා කියන්නේ රාජ්‍ය ප්‍රතිපත්ති වෙන්න පුළුවන්. ආර්ථික පැත්තෙන්. දැන් මේ කොවිඩ් කාලේ ගත්තොත් එහෙම නැත්නම් දැන් GDP එක කියනවා, economic growth එකේ ප්‍රශ්න කියනවා, balance of payments ප්‍රශ්න තියෙනවා, ලෝකීය ආර්ථික තත්ත්වයන් වෙනස් වෙලා තියෙනවා. එතකොට ඒව මත දැන් අපේ තියෙන ව්‍යාපාරිකයන්ගේ හැකියාවන් නොහැකියාවන් ප්‍රදර්ශනය වෙනවා. ඒතර ඒක බලපෑමක් වෙනවා. අලුතෙන් දුන්නත් එකයි දුන්න කෙනෙකුට වෙනස් වෙන්න පුළුවන්. තරගකාරීත්වය. ඒකත් හරියටම බලපානවා. ඒක කියන්නේ විවිධ විදිහට තරගකාරීත්වය. අපි ලෝන් එක දෙනකොට තිබුණේ නැහැ. නමුත් දැන් ඇවිල්ලා තියෙනවා අලුත් තරගකාරීත්වයක්. ඒතර ඒ සඳහා අපි කොහොමද මුහුණ දෙන්නේ? එයාගේ ප්‍රාග්ධනය ඇතිද? එයාගේ ව්‍යාපාරික හැකියාවක් නැතිද? එයාගේ තියෙන සම්බන්ධතා ඇතිද? ඒවා පාවිච්චි කරලා මේක කරන්න පුළුවන්. එතකොට බාහිර තත්ත්වයන් කියන එකෙත් අපි පැහැදිලිවම දැනගන්න ඕනේ ණය මුදලක් අනුමත කිරීමේදී ඒ වෙනකොට තියෙන තත්ත්වයන් මොකක්ද සහ අනුගත ඉදිරියට පැන නැගී හැකි තත්ත්වයන් මොනවද කියන දේ හොඳටම තේරුම් අරගෙන තමයි අපි මේ ආකාරයට ණය මුදල් එහෙම නැත්නම් ඉක්ුත් කරන්නේ අනුමත කළ යුත්තේ. ප්‍රශ්න මොනවා හරි දිනවද බලන්න ඒකේ. ඒක ටිකක් වැදගත් මේ කොටසක්. සමහරවිට හරිම කාලීන දෙයක්. දැන් සමහරවිට ඔන්න වගේ එකක් මේ පාර අහන්න පුළුවන්. බාහිර තත්ත්වයන් එහෙම නැත්නම් අභ්‍යන්තරික තත්ත්වයන් අපි කොහොමද සාකච්ඡා කරන්නේ 6C ආකෘතිය යටතේ කියලා කිව්වොත් මෙන්න මේ වගේ එකක් ලියලා උදාහරණයක් ලියලා අපිට දැන් සාකච්ඡා කරපු දෙයක් වගේ ලියන්න හැකියාව තියෙන්න ඕන. මොනවද තියෙන ගැටලු? අභ්‍යන්තර තත්ත්වයන් ටික පොඩ්ඩක් කියන්නකෝ. හරි. අභ්‍යන්තර තත්ත්වයන් කියලා කියන්නේ අපි සාමාන්‍යයෙන් ගත්තොත් ණයක් අනුමත කරනකොට ඒ ණය හා බැඳිච්චි අභ්‍යන්තර තත්ත්ව කොන්දේසි ටිකක් තියෙනවා. ඒ කියන්නේ ණය මුදල සම්බන්ධී තියෙන තත්ත්ව සහ කොන්දේසි. උදාහරණයකට ණය මුදලේ ප්‍රමාණය. ණය මුදලේ පොලි ප්‍රතිශතය. ඒ ණය අය කර ගන්නා කාලය. එහෙම නැත්නම් ඒ ණය සඳහා අපි යෝජනා කරන පූර්ව කොන්දේසි, සාමාන්‍ය කොන්දේසි, විශේෂිත කොන්දේසි.
ඒ කියන්නේ pre-effective general special condition කියලා જાති. අන්න ඒ වගේ ඒවා ඕනම ණයකට පොදුයි. හැබැයි තත්ත්ව කොන්දේසි. ඇයි ඒ අපි මේ සාකච්ඡා කරන C6 තියෙන ධනාත්මක හෝ ඍණාත්මක තත්වයන් අනුව පැන නැගෙන අවදානම් අවම කර ගැනීමේ අභිමතාර්ථ යටතේ තමයි අර කියන කොන්දේසි ටික පනවන්නේ. අපිට හිතෙනවා නම් ටිකක් මේක රිස්කි DSCR එක මෙහෙම පුද්ගලයෙක් ඉන්නවා එහෙමනම් එයාට මිලියන 2ක් වෙනකොට අපි මිලියන 1.5ක් අනුමත කරනවා. අන්න ණය මුදල වෙනස් වෙච්ච විදිහ. පොලිය මෙයාට 8ක් නෙවෙයි 8.25ක් 8.5ක් මොකද අවදානම් වැඩි. එතකොට ණය කොන්දේසියක් වෙන්න පුළුවන්. මෙයාට සැලරි ස්ලිප් එක සැලරි එක අපිට අසයින් වෙන්න ඕනේ. අන්ඩර්ටේකින් එකක් ගන්න ඕනේ කම්පැනි එකකින්. ස්ටෑන්ඩින් ඕඩර් එකක් ගන්න ඕනේ. ඔන්න තව එකක්. පුද්ගලයාපයක් ගන්න වෙයි, රක්ෂණයක් ගන්න වෙයි. ඔබ අවදානම් වැඩි නම් ඔන්න අපි තව තත්ත්ව කොන්දේසි වැඩි කිරීමක් කරා. අපි නිවාසනයක් වගේ අනුමත කරන අවස්ථාවක සමහරවිට කියන්න පුළුවන් මෙයාගේ නිවාසය හදන්නට එන මූලික ප්‍රාග්ධනය කලින් එන්න ඕනේ. මෙයාගේ දායකත්වය. ඊට පස්සේ අපි අපේව ස්ටෙප් අපි නිදහස් කරනවා. ඔය තව කොන්දේසි. ඒ වගේ අපි ණයක් නිදහස් කිරීමේදී අභ්‍යන්තරිකව ණය හා බැඳුණු තත්ත්ව කොන්දේසි ටිකක් තියෙනවා. අභ්‍යන්තරික. මේ අපි සාකච්ඡා කරේ බාහිරව. මේ බාහිරව බලපාන දේ අනුව ණය මුදලක් දෙනවද නැද්ද? ණයට සුදුසුද නැද්ද? පාරිසරික තත්ත්වයන්, ආර්ථික තත්ත්වයන්, සමාජීය තත්ත්වයන්, රජයේ ප්‍රතිපත්ති ඒ වගේ දේවල් කොහොමද මේ ණය මුදල නැත්නම් මේ ණයලාභය සම්බන්ධයෙන් බලපාන්නේ කියන එක තමයි මේ පැහැදිලි කරන්නේ. පැහැදිලිද? ඔව් සර් thank you. right. අනිත් පැයට කොහොමද? මම හිතනවා ගැටලුවක් නැතුවද කියලා තිබුණොත් කතා කරලා කියන්න. collateral එකට අපි යනවා. thank you කාංචනා. දැන් මේ අන්තිම 6 වෙනි එක. ඔයගොල්ලන්ට මතක නම් මේ සුරකුම් කියන එක තමයි අපි සාකච්ඡා කරේ type of securities. සුරකුම් වර්ග කියලා සාකච්ඡා කරේ ඒකයි. ඒක අපි දැනගත්තා apply වෙන්නේ මෙතෙන්ට. අපි කිව්වා ණයක් ලබා දීමේදී මූලික නැත්නම් primary repayment එක first way out එක නෙවෙයි මේක. ඒක second way out එක. ද්විතීයක මූලාශ්‍රයක්. ඒ වගේම මම කිව්වා ණයක් සඳහා සුරකුමක් ලබා දීමේදී පාරිභෝගිකයාට සිදුවන වාසි, බැංකුකරුවාට සිදුවන වාසි. අපි දීර්ඝව සාකච්ඡා කරා. මම කිව්වා විභාගයට ප්‍රශ්නයක් ඇරෙන්න එන්න පුළුවන් දෙයක් වෙනවා. ඒතර අපි දන්නවා මේක හින්දා අර කියන වගේ ධනාත්මක ණය ගෙවීම සඳහා ධනාත්මක තත්ත්වයක් බවට පත් කරනවා ණයලාභිය. ඒ වගේම බැංකුව පැත්තෙන් ණය අවදානම් අවම කර ගැනීම සඳහා මේක ප්‍රයෝජනවත් වෙනවා. එතකොට සුරුමක් ලබා ගැනීමේදී මේක වැදගත්. හැබැයි වැදගත් වුණත් මෙන්න මේ විදිහට තමයි වැදගත් වෙන්නේ කියන එක කිව්වා. ඊළඟ ණය සුරකුම් වර්ග මෙතනදී රාශියක් අපි කතා කරා. චංචල දීපල, නිශ්චල දීපල. එතකොට නිශ්චල හැටියට ගත්තොත් කොයි විදිහද ගන්නෙ? ඒ ගන්නා ක්‍රමවේද, චංචල කියන්නේ මොකද්ද? ඒ ගන්නා ක්‍රමවේද, right? එතකොට ඒ එකක් සම්බන්ධයෙන් ගත්තොත් අපි බැංකුව දක්වන ආකල්ප, ඒ වගේ දේවල් තමයි මෙතනදී පැහැදිලි වෙන්නේ. මම අපෝ මේකින් ඩීටේල් කරන්න යන්නේ නැහැ. right. එතකොට අපි කෙටියෙන් අපි හඳුනාගත්තොත් අපි අද කරේ section 1 එකේදී ඉගෙන ගත්ත BCS මොඩල් එක ණයලාභිය, ණය නිපැයුම්, ණය සුරකුම් කියන ටික ඉන්ටර්කනෙක්ට් කරන්න, ඒ තුන එකට සම්බන්ධ කරන්නට තවත් අපි පාවිච්චි කරන ක්‍රමවේද ගැන සාකච්ඡා කරන එක තමයි ණය ඇඟීමේ ක්‍රියාවලිය කියලා අපි සාකච්ඡා කරන්න පටන් ගත්තේ. දැන් මේ ණය ඇඟීමේ ක්‍රියාවලිය සාකච්ඡා කරන්න පටන් ගන්නකොට ඒකේ කේවල ආයතනික විදිහට ක්‍රමානුකූලව ඉදිරියට අපි යන්න තියෙනවා. එතකොට අපි අද දවසේදී සාකච්ඡා කරා කේවල ණය ඇඟීමේ ක්‍රියාවලිය සඳහා බහුලව පාවිච්චි වන ණය ආකෘතිය 6C කියන එක. ඊට ප්‍රථමව අපි සාකච්ඡා කරා ණය ලබා දීමේදී මූලධර්ම හැටියට කීපයක්.
එතකොට ඒකෙදි අපෙන් එක්සැමිනර් ක්වෙස්චන් එකක් අහන්න පුළුවන් දෙයක් තමයි මූලික වශයෙන් ණය ලබා දීමේදී ඔබ සැලකිලිමත් වන ණය මූලධර්ම මොනවාද කෙටියෙන් විස්තර කරන්න. අපි 4ක් ඩීටේල්ව සාකච්ඡා කරා, තවත් කීපයක් මම ඔයගලන්ට කිව්වා. ඊළඟට අපි 6C කියන ආකෘතියට ගිහිල්ලා චරිතය, ශක්තිතාවය, මූල්‍ය ප්‍රවාහ, ණය සුරකුම්, ප්‍රාග්ධනය, කොන්දේසි කියන 6 දීර්ඝව සාකච්ඡා කරා. එතකොට දැන් විභාගෙදී අපිට සමහරවිට ප්‍රශ්න අහන්න පුළුවන් දේවල් කීපයක් තියෙනවා. ඒක ඊටාම කෙටියෙන් කිව්වොත් C6 යනුවෙන් ඔබ හඳුනාගන්නේ කුමක්ද? C6 ලිස්ට් එකක් ඇද්ද දක්වන්න. C6 කෙටියෙන් විස්තර කරන්න. ඔයක ස්ට්‍රේට් ෆෝවර්ඩ් ඕන කෙනෙකුට ලියන්න පුළුවන්. ඊළඟට මෙන්න මෙහෙම ප්‍රශ්න අහන්න පුළුවන්. එකක් තමයි යම්කිසි සුළු මධ්‍ය පාරිමාණ කර්මාන්තකරුවෙක් ඔබ ශාඛාවට පැමිණ ණයක් ලබා ගැනීමේදී ඔබ එම පුද්ගලයා ණයට සුදුසුද නැද්ද යන බව C6 හරහා තහවුරු කරගන්නේ කෙසේද? මොන ප්‍රශ්නයක්. එතකොට ඔයා ලියන්න ඕනේ චරිතය කියන්නේ මෙන්න මේකයි, මේකෙන් මෙන්න මේ වගේ දේවල් බලනවා. සුරුකුම කියන්නේ මේකයි, මෙන්න මේ වගේ දේවල් බලනවා. එතකොට මෙන්න මේවා එක ධනාත්මකව හෝ ඍණාත්මකව වෙන විදිහට විශ්ලේෂණය කරලා අපි ඒ පුද්ගලයා ණයට සුදුසු නැද්ද බලනවා කියන එක තමයි C6 මොඩල් එක හරහා කරන්නේ. එක ප්‍රශ්නයක්. ඊළඟට අපෙන් අහන්න පුළුවන් යම්කිසි පුද්ගලයෙක්ගේ ණයක් ලබා ගැනීමේදී ඒ ණය අනුමත නොකර ණය පත්‍රිකාව ඉල්ලුම්පත දැන් අපි රිජෙක්ට් කරලා තියෙනවා. එතකොට C6 හරහා ඔබ තවදුරටත් ඒ ණය නැවත ලබා දීම සඳහා ණය අදුම්පත පිළිගැන්වීම සඳහා ඔබ කරන කාර්යභාරයන් මොනවාද? ප්‍රැක්ටිකල් ප්‍රශ්න. එතකොට අපිට කියන්න පුළුවන් සුරුකුම මදි වෙන්න පුළුවන්, අලුත් සුරුකුමක් ගේනවා. තත්ත්ව කොන්දේසි වැඩි වෙලා අපහු බලනවා. කෑෂ් ෆ්ලෝස් අපි මෙන්න මේ විදිහට අපි අලුතෙන් හදලා කෑෂ් ෆ්ලෝස් ටිකක් අපි මේ විදිහට ගෙන්න ගන්නවා. ඒ වගේම තමයි යාගේ චරිතය වගේ ගත්තොත් මොනවද අපි දැන් අපි හිතමු පිළිගත්තේ නැති මොන හරි දේවල් තියෙනවා නම් ඒ සඳහා තවත් තොරතුරු ටිකක් අපි හොයා ගන්නවා. දැන් අපි ඊළඟට ගත්තොත් ශක්තිතාවය ගත්තොත් එයාගේ කල්පනාකාරීත්වය පිළිබඳ මොනවද තොරතුරු, මොනවද දීලා තියෙන අඩුපාඩු තවදුරටත් අපිට බලන්න පුළුවන් මොනවද. හැටියට අපි ඒ කියන්නේ දැන් අපි C6න් කරන දේම තව චුට්ටක් වැඩිපුර ගිහිල්ලා අපි අභ්‍යන්තරිකව බලනවා. තව වැඩිපුර මෙයාට කල යුත්තේ මොනවද? ණය දැන් අපි හිතමුකෝ දැන් එයා කියනවානේ එයාගේ දැන් වයස පිළිබඳ ප්‍රශ්නයක් ඇටියට අපි උදාහරණයක් කරලා කියමුත් මේ වුණා කියලා. එතකොට එයා බලන රයිට් ඒ සම්බන්ධයෙන් අපිට ඉන්ෂුරන්ස් එකක් අරගෙන අපිට පුළුවන් ද යම් කිසි දෙයක් කරන්න. උදාහරණයක් කළමනාකාරීත්වය ගැටලුවක් තිබ්බොත් එයාට අතේ තියෙන මුදල් වලින් ඒ කළමනාකාරීත්වය සුදුසු කවුරු හරි ගෙනල්ලා කළමනාකාරීත්වය පිළිගත හැකිද? දැන් මේ ප්‍රායෝගික හිතලා අපි කරන්න ඕන දේවල් තමයි මම මේ කියන්නේ. දැන් එක්සැමිනර් සමහරවිට දැන් අර ලේසි ප්‍රශ්න අහලා අර වගේ ප්‍රශ්නකට අපි දාන්න පුළුවන්. එතකොට ඒකට අපි සූදානම් වෙන්න කියන එකයි මම මේ කියන්නේ. දැන් අපි වෙනදා මෙච්චර කල් දැක්ක C6 ලිස්ට් කරන්න C6 විස්තර කරන දෙයක්. එහෙම આવොත් හොඳටම හොඳයි. එහෙම නැතුව අපෙන් අහන්න පුළුවන් කොහොමද පාරිභෝගිකයෙකුට C6 හරහා ණය මුදලක් ඔබ අනුමත කරන්නේ. එතකොට මේ අපි කතා කරගත්ත දේ ලියන්න. ඒ වගේම තමයි ණය මුදලක් ණය පත්‍රිකාවක් රිජෙක්ට් කරලා තියෙනවා. C6 ආශ්‍රයෙන් ඔබ කොහොමද එයාට උදව් කරන්නේ? එච්චරයි. දන්න දේ ලියන්න ඕනේ. හැබැයි අර කියන කොන්ටෙක්ස්ට් එකට ඒක පාවිච්චි කරන්න. ඒතර ඔය දෙක චුට්ටක් හිතන්න. ඒතර ඔය දෙක හිතලා අපි දැන් අර මම කියන්නේ සෙක්ෂන් 1 එකෙත් මම ඕගලන්ට දුන්නානේ මෙන්න මේ ටික ඕගොල්ලෝ බලා ගන්න. දැන් මේකෙත් මම ඕගලන්ට මේ ටික දෙනවා. දැන් මේක කරලා ඉවර වෙනකොට ඕගලන්ට ඔකට උත්තරයක් ඇවිල්ලා තියෙනවා. කාරණා දාලා බලන්න, මාත් එක්ක සාකච්ඡා කරන්න, අඩුපාඩුවක් තිබ්බොත් මොනවා හරි අපි කතා කරන්න. කරලා ඔයාලගේ උත්තරයක් හදාගන්න. මොකද එහෙම ප්‍රශ්න ආවොත් එක වෙන්න පුළුවන් සමහරට එක ගොවියන්ගේ ප්‍රශ්නයක්, ටූරිසම් වල ප්‍රශ්නයක්, තේ කර්මාන්ත වල ප්‍රශ්නයක්. ඒක එක්සැමිනර් මොන හරි දෙන්න පුළුවන්. දැන් අපි කරන්න ඕනේ අපි හිතමු තේ කර්මාන්තකරුවෙක් ඉන්නවා. එයා සුළු මධ්‍ය පරිමාණ තේ නිෂ්පාදකයෙක්. නැත්තම් තේ වවන්නෙක්. නැත්තම් ගොවියෙක්. එයාගේ ලෝන් එක රිජෙක්ට් කරලා තියෙනවා. එහෙමනම් අපි කොහොමද ඒ රිජෙක්ට් එක ප්‍රොපෝස් කරන්නේ? දැන් එයා පුද්ගලයා පැත්තට එක්ක එන්න පුළුවන්. අපි කියනවා නෑ ඉඩමක උකසක් හැටියට ආවොත් ඔන්න තව ටිකක් බලන්න. දැන් එහෙම නැත්තම් එයාගේ සාමාන්‍ය දීර්ඝ කාලෙන් ණය මුදලක් වෙන්න පුළුවන්. අපි තත්ත්ව කොන්දේසියට කියනවා කෙටි කාලෙන් චක්‍රීය ණයක් හැටියට අපි යෝජනා කරලා දෙනවා. දැන් අපි මේ උපකල්පනය කරලා උත්තරයක් දෙනවා. ඒතකොට අපිට ලේසි. අපිට ඕන දෙයක් හදලා උත්තර දෙන්නත් පුළුවන්. අපි හිර වෙන්නේ නැහැ. එක්සැමිනර් අපිට ફોකස් කරන්නේ අපි නිකන් ඕපන් දීලා තියෙනවා හදන්න කියලා. අපේ හැකියාව සහ වගකීම තමයි ඒකට උත්තරයක්
හොයාගන්න එක. හරි. මොන හරි ප්‍රශ්න තියෙනවද මේ දැනට කරපු ඒවා අර announcements එක මම ආපහු කියන්න කලින්? සර් මට ප්‍රශ්නයක් තියෙනවා මේ කාඩෙමට මම හදාගන්න දාන්නේ. දැන් අපි පර්සනල් ලෝන් එකක් දෙදී සාමාන්‍යයෙන් රැකියාවක් කරන කෙනෙක් නම් පත්වීමේ ලිපිය ස්ථිර කිරීමයි දෙකම ගන්නවනේ. නමුත් අර මේ පත්වීමක් තියෙන හින්දානේ කෙනෙක් කන්ෆර්ම් වෙන්නේ. ඒ වුණාට අපිට ඒ පත්වීමේ ලිපියෙත් මොකක් හරි වැදගත්කමක් තියෙනවද සර්? නෑ එතනදි මෙහෙමයි. එතන සාමාන්‍යයෙන් අපිට දැන් අර අපොයින්ට්මන්ට් ලෙටර් එකක් කියලා ගමන් ඒ කියන්නේ අපි දැන් එයාට දැන් කොයි කාලේ ඉඳන්ද මොනවද එයාගේ බලලා තිබුණේ? ඒ කියන්නේ දැන් එයා දැන් කරන කාර්යයත් එක්ක එකට සමපාත වෙනවද? අන්න ඒ වගේ පොඩි නිකන් එයාගෙන අදහසක් ගන්න. එතන දැන් හිතන්න මගේ උපාධි ලිපියේ මම තියෙන ඉංජිනේර කෙනෙක් හැටියට. හැබැයි මම වැඩ කරනවා සේල් මැනේජර් කෙනෙක් හැටියට. එතකොට මට නිකන් ගැටලුවක් තියෙනවා මෙයා ඉංජිනේරින් ඩිග්‍රියක් තියන මැනේජින් කරන්නේ ඇයි? සමහරට අර එයා කරන සේල්ස් ඒ අපි පත්වීමේ විදිය ගත්තොත් එයා සමහරට කරන සේල්ස් ඇවිල්ලා ඉංජිනේරින් මැටීරියල්ස් වෙන්න පුළුවන්. අන්න ඒ වගේ දෙයක් කරගන්න අපිට ඒ වගේ පහසුවක් වෙනවා. එතකොට ඒකෙන් අනිත් අදහස තමයි එයාට ලෙටර් ඔෆ් අපොයින්ට්මන්ට් එකක් දෙනවා කියලා කියන්නේ අර ඒකෙදි තියෙන ටර්ම්ස් ඇන්ඩ් කන්ඩිෂන් කොහොමද එයා සෙට් කරන්නේ මොනවද කරන්නේ. එතකොට ඒක අපිට පසුගිය පස්සේ කාලෙකදී අපිට ඒක උපකාරී වෙන්න පුළුවන් මොන හරි ගැටලුවක් වුණත් ඒක निराකරණය කරගන්න. يعني වැලිඩේෂන් ටෙක්නික් එකක් තමයි අපි මේ විදිහට සම්පූර්ණ කරලා ගන්න. ඔයාගේ එක හරිය නැත්නම් පත්වීම ලිපිය ලියලා ප්‍රොබේෂන් එකක් තියලානේ කන්ෆර්ම් කරන්නේ. ඊට පස්සේ අපිට සැලරි කතන්දරේ එහෙම නැත්නම් කන්ෆර්මේෂන් එක තිබ්බම ඇති. නමුත් අපි සමහර අවස්ථාවන් වල සමහර ඒ රැකියාවලදී අපි මේ පත්වීම ලිපියත් බලනවා. ඒ කියන්නේ හැම තැනකදීම නෙවෙයි. අපි ડોක්ටර් කෙනෙක් ගත්තොත් අපි පත්වීමක් ඉල්ලන්නේ නැහැ නේ. ඉංජිනේර කෙනෙක් ඉල්ලන්නේ නැහැ නේ. බට් සමහර අවස්ථාවන් වලදී අපේ තියෙන අවධානම අවම කර ගැනීම සඳහා ඒ දෙකම ඉල්ලන අවස්ථා තියෙනවා. මෙන්න මොනවද තියෙන ප්‍රශ්න? හරි. thank you. right. එතකොට අනිත් එක තමයි දැන් මම අර announcement එක ආයි කිව්වොත් දැන් IBSL එකෙන් මම මේ පස්සේ join වෙච්ච අය ගැන හිතලා කියන්නේ exam එක ගොඩක් කලාවට ඔක්තෝබර් අන්තිම සහ නොවැම්බර් මුල අතරතුර තියන්න plan කරලා තියෙන නිසා අපි මුලින් හිතුව විදිහට නොවැම්බර් වලින් පස්සේ යන්නේ නැතුව තියෙන්නට පුළුවන් ලංකාවේ situation එකට යටත්ව. ඒක. එතකොට ඔගොල්ලෝ ඇප්ලිකේෂන්ස් මේ වෙනකොට දාලා ඉවර නම් ගැටලුවක් නැහැ. දැම්මේ නැත්තම් ඕගස්ට් 15 තමයි ලාස්ට් ලේටස්ට් ඩේට් එක වෙන්නේ. එතකොට ඒක ඇප්ලයි කරන්න. තුන්වෙනුව දැන් අපිට ලෙක්චර් පීරියඩ් එක අඩු වෙන නිසා සාමාන්‍යයෙන් අපිට එක්ස්ට්‍රා ලෙක්චර්ස් තියන්න තියෙන නිසා ඒක ගොඩක් වෙලාවට සතිය දවසක හවසක තියන්න තමයි දැන්ට යෝජනා වෙලා තියෙන්නේ. මම නිකන් සජෙස්ට් කරනවා බදාදා බ්‍රහස්පතින්දා වගේ දවසක 7:00 එහෙම නැත්නම් 7:09 7:09 වගේ අමාර වගේ පැය දෙකක සෙෂන් එකක් ගන්න. ඒකට මොකක් හරි ඔයගොල්ලන්ගේ අදහසක් තියෙනවද කියන එකත් මම දැනගන්න කැමතියි. එහෙමනම් අපිට අපිට මේ සතියෙ මුණත් ස්ටාර්ට් කරන්න පුළුවන්. මම IBSL එකෙන් මම හිතන්නේ අපිට ඉන්විටේෂන් එක එවනවා. ඒක පාවිච්චි කරලා අපිට කරන්නට පුළුවන්. ඒ ටික තමයි මගේ announcements තියෙන්නේ. ඒවට මොනවා හරි ඔයගොල්ලන්ගේ තියෙනවද feedback එකක්? සර් 7 ගන්න නැතුව 7:30 ගන්න පුළුවන් නම් හොඳයි සර්. ඕෆ් වෙලා එද්දිම 7 වගේ වෙනවා. කමක් නැහැ. අපි 7:30 9:30 වගේ මේ කරමු. ගැටලුවකුත් නැහැ. මම ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ක්ලාස් එකේ ඒ වගේ කතාවක් කිව්වා. අපි 7:30 9:30 වගේ සෙෂන් එකක් දාගමු. සතියට එක දවසක් කොහොමත් අපිට සති උපරිම මේ දෙකක් නැත්නම් තුනක් ඇති වෙයි අපිට මේ අගෝස්තු සැප්තැම්බර් මාස දෙකට. සර් මන්ඩේ ටියුස්ඩේ වගේ බැරි වෙයිද සර්? නෑ මන්ඩේ ටියුස්ඩේ මම හිතුවේ ටිකක් එපා කියලා ඉඳලා දැන් මේ ඉරිදා කරපු ගමන් ආයේ මන්ඩේ ටියුස්ඩේ ඇති වෙයි වගේ කියලා හිතලා. ඔයගලන්ට ගැටලුවක් නැත්නම් ටියුස්ඩේ වගේ හිතන්නත් පුළුවන්. ටියුස්ඩේ වගේ පුළුවන් නම් සර් හොඳයි. එහෙම ගැටලුවක් නෑ. මට සාමාන්‍යයෙන් ඒක මේගොල්ලොත් එක්ක කතා කරලා ඒගොල්ලෝ දැනට මෙහෙම නොකරනවා නම් අපි ටියුස්ඩේ එකක් විතර දැනට මේ හිතාගමු. හරි සර්. thank you සර්. හරි කොකටත් බලමු දැන් මේගොල්ලෝ අපිට මේගොල්ලෝ කියයි පුෂ්පිකා නම් කියන වෙන්ස්ඩේ තර්ස්ඩේ වගේ කියලා. ධනුෂිකා වෙන්ස්ඩේ කියලා කියනවා බට් අපි බලමු එහෙම වුණොත් දැන් දේශිකාට මොන හරි ගැටලුවක් තියෙන හින්දා නම් ටියුස්ඩේ කරන්නේ. අනිත් ටියුස්ඩේ ගැටලුවක්ද? ටියුස්ඩේ වගේ ගැටලුවක්ද අනිත් පැයට? සර් නේ හෙලෝ. ඔව් මදුශංකර්. අපිට බැයිද සර් වීකෙන්ඩ් එකේම නයිට් වගේ දාගන්න? නෑ වීකෙන්ඩ් එකේ මේ මදුශංකර් ගැටලුවක් තියෙන අර මුළු පන්ති 4ම අනිත් පන්ති 8ම වැටෙනවනේ. අනිත් ඒවා වැටෙනවනේ. ඒකයි වැඩි දැන් අද දැන් අපි මාත් එක්ක ක්‍රෙඩිට් කරලා ඊට පස්සේ අපි තුමු අපි දාගත්ත හවස කියලා හැබැයි හවස එකේ ෆයිනෑන්ෂල් මැනේජ්මන්ට් වගේ මොනවා හරි කරන එකක් ආවොත් ගැටලුවක් වෙන්න පුළුවන්. ඒකයි තියෙන්නේ අපි පුළුවන් තරම් මදුශංකර් ඔහෙද වැඩ කරන්නේ. මම BOC ඉන්නේ සර්. ඔයාට මේ කියන්නේ පහසුකම් නැද්ද මේ හවසට මගේ ලොග් වෙලා කරන්න එහෙමද?
සර් මේ දවස්වල මොරටෝරියම් මන්ද ගෙදර එනකොට 8-9 විතර. එහෙම එකක් තියෙනවා නේ. right අපි බලමු එහෙමනම් පොඩි ගැටලු ටිකකුත් තියෙනවා. තමාෂකට ප්‍රශ්නයක් තියෙනවා මම හිතන්නේ මේ අර මේ ඔක්කොම මේ අපි මේ කියන නිසා අපි මෙහෙම කරමු. මේ සතියේ කොකටද අපි ස්කිප් කරමු දැනට. මම හිතන්නේ තා පොඩක් අපි sort out කරගන්නකම්. අපි එහෙම වුණොත් අපි දවසක් බලමු කරලා ඒකෙදි මේ අවම විදිහට ඉම්පැක්ට් එක වෙන විදිහට අපි කරමු. දැන් ගොඩක් වෙලාවට ඔයගලන්ට එන්න බැරි වුණොත් මම ඒ වෙලාවට ටිකක් අර සාමාන්‍ය ටිකක් ලේසි ඒරියා එකක් වගේ කරන්නත් බලන්නම්. අනිත් වලට වැඩිපුර බාධාවක් වෙන්නේ නැතුව රෙකෝඩින් එක අහලා වගේ යන පුළුවන් වෙන මට්ටමකට try එකක් දෙන්නම්. අපි එහෙමනම් මේ සතිය දැන් ස්කිප් කරලා අපි තව එන සතියේ තව චුට්ටක් ඔයගලන්ගේ ඔපිනියන් අරගෙන අපි සාකච්ඡා කරලා බලමු කොහොමද එන සතිය දවසක් අපි දාගන්නේ. right එහෙමනම් අපි අදට අපි නතර කරමු පාඩම. ඒතර සම්බන්ධ වෙච්ච ඔක්කොටම ස්තුතියි. එහෙනම් ඊළඟ දවසේ අපි පුරුදු වෙලාවට ඉරිදට 10:00 දැන්ට දාගමු. ඊළඟ සතියේ අපි කතා කරමු එක්ස්ට්‍රා ක්ලාස් එක කවද්ද කෙරෙන්නේ කියන එක. right thank you